Hi everyone. Right. හොඳයි අපි අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතාලා මෙන්න මේ නිබන්ධනය කළමනාකරණයේ නිබන්ධනයට අදාළ මූලික තීරි කොටස් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් අපි මේකට එක වීඩියෝ එකක් දැනට පුතාලාට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරලා තියෙනවා කළමනාකරණයේ හැඳින්වීම සහ කළමනාකරණයේ අවශ්‍යතාවය, කළමනාකරණයේ හැඳින්වීම සහ ආයතනයේ කළමනාකරණ වර්ගීකරණය කියන මාතෘකාවන් පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. හොඳයි. එhmenan අපිට කතා කරන්න තියෙන්නේ පිටු අංක 7 ඔය පෙළන පිටු අංක 7 කළමනාකරුවන්ගේ කාර්යභාරය කියන මාතෘකාව පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. කළමනාකරුවන්ගේ කාර්යභාරය කියන මාතෘකාව පිළිබඳව පිටු අංක 7. right? හොඳයි. දැන් කළමනාකරණය සම්බන්ධ විවිධ කළමනාකරණ විශේෂඥවරු ඉන්නවනේ. ඒ කළමනාකරණය සම්බන්ධ කී දැන් ඔයාලා විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ඔයාලට මේ කළමනාකරණය පිළිබඳ විවිධ විශේෂඥවරුන්ගේ තියරි ඉගෙන ගන්න වෙනවා. දැන් මෙතන නම් ඉගෙන ගන්නේ මම කියන විශේෂඥයාගේ තියරි විතරයි. හරිද? එක්සෑම් එකේදී දැන් ඒරල් එක්සෑම් එකේදී අහනවා සමහර තියරි ඉදිරිපත් කරලා තියෙන එක්කෙනාගේ නම් එහෙම අහනවා. එතකොට හෙන්රි ෆෙයෝල්, හෙන්රි මින්ස්බර්ග්, මැක්ස් වෙබර්, මේරි පාකර් පොලට්, රොබර්ට් කීට්නර්, ස්ටෝනර් ඇන්ඩ් ෆ්‍රීමන් හරිද? ඒ වගේ මේ එකකට නම් තියෙනවා ඒවල. එක තියරි තියෙනවා. අර නිලබල වාදයේ තියෙනවා, XY න්‍යාය කියලා එකක් තියෙනවා, පෝටර්ස් 5 forces model කියලා එකක් තියෙනවා. ඒ වගේ ගොඩාක් තියරි තියෙනවා. කළමනාකරණය කියන විෂයට පුතා චින්තනයක් තියෙනවා. චින්තනයක් කියලා කියන්නේ ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයෙන් තමයි මේවා ගොඩනගලා තියෙන්නේ. ඉතින් ඒවා කාලීන වෙනස් වෙලා ප්‍රැක්ටිකලි පාවිච්චි කරලා මිනිස්සුන්ට ඕන විදිහට දැන් ඒවා හදාගෙන තියෙනවා. හරි? දැන් ආගමුණත් එහෙමයි නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයක් තියෙනවා. සමහර අය තමන්ට ඕන විදිහට ඒ ධර්මයෙන් වෙනස් කරගෙන ටේලර් මේඩ් කරගෙන නේ තමන්ට ඕන විදිහට කපලා පුටලා හදාගෙන ඒක පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. නේ? එහෙම තමයි මේ හැටි. ඒ නිසා ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලයෙන් හෝ පන්තියෙන් ඉගෙන ගන්නා වූ තියරි කොටස් ඒ විදිහටම ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එකේ දකින්න වෙන්නේ නැහැ කියන කාරණාව පිළිබඳව අවබෝධ කරගන්න. නැත්නම් ළමයි කියනවා අපිට උගන්වන්නේ මොනවද දැන් අපි කරන්නේ මොනවද කියලා. උගන්වපු දේවල් වලින් තමයි යම් දේවල් කරන්නේ. නමුත් ඒක උගන්වපු දේවල් කියලා ළමයින්ට පොඩ්ඩක් අමතක වෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. හරි හොඳයි එහෙනම් අපි දැන් ඉගෙන ගමු. අපේ මාතෘකාව තමයි කළමනාකරණ කාර්යය. හරි කළමනාකරුවෙකුගේ කාර්යය. හරි දැන් කිඹුන් එන්නේ යනවා. හරිද? ඊදසර කිඹුමක් ගියත් හරි බයයි. හරි කළමනාකරුවෙකුගේ කාර්යය. දැන් මේ පුතාලා මේක පටලවා ගන්න එපා. කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යය කියලා කිව්වොත් ඒ ඉන්නේ අපි පළවෙනි දවසේ සාකච්ඡා කරපු සැලසුම්කරණය, ඒ වගේම සංවිධානකරණය, ඒ වගේම මෙහෙයවීම, ඒ වගේම පාලනය. මෙන්න මේ කොටස් තමයි කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යය කියලා කලකන්නේ. කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යය. හරිද? දැන් කළමනාකරුවෙකුගේ කාර්යය කියන එක ඉදිරිපත් කරලා තියෙන්නේ හෙන්රි මින්ස්බර්ග් කියන විශේෂඥවරයා තමයි කළමනාකරුවෙකුගේ කාර්යය කියන ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් අපි පළවෙනි දවසේ කතා කරපු වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරලා පුතාලා ආයතනයේ කළමනාකරණ මට්ටම් තියෙනවනේ 3ක් නේද? ආයතනයේ කළමනාකරණ මට්ටම් තියෙනවා 3ක්. මොනවාද ඒ කළමනාකරණ මට්ටම් 3? එක තමයි ඉහළ කළමනාකරණ මට්ටම තියෙනවා, සරලවම කියනවනම් මැද පෙළ කළමනාකරණ මට්ටම තියෙනවා, පහළ කළමනාකරණ මට්ටම තියෙනවා. ආයතනයේ තියෙන කළමනාකරණ මට්ටම් 3 තමයි ඉහළ, මැද පෙළ සහ පහළ කියන කළමනාකරණ මට්ටම් 3. දැන් හෙන්රි මින්ස්බර්ග් කියන කළමනාකරණ විශේෂඥවරයා කියනවා ඔබ කළමනාකරුවෙක් විදියට ඉහළ, මැද පෙළ, පහළ කියන ඕන තැනක ඉඳියා ඔබ විසින් ඉටු කරන මූලික කාර්යයන් තියෙනවා කීපයක්.
මොනවාද මූලික කාර්යයන්? එකක් තමයි වා අන්තර්පුද්ගල කාර්යයන් කරන. එකක් තමයි වා අන්තර්පුද්ගල කාර්යයන් කරන. අනිත් එක තමයි වා තීරණ කාර්යයන් කරන. අනිත් එක තමයි වා තොරතුරු කාර්යයන් කරන. තොරතුරු කාර්යයන් කරන. එයා කියනවා ඕනම ඉහළ මැද පෙළ පහළ ඕනම මට්ටමේ කල්පනාකරුවෙක් ඒක අන්තර්පුද්ගල තීරණ සහ තොරතුරු කාර්යයන් කියනවා අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියන එක තමයි එයා කියන්නේ. මේක ලොකු තියරියක්. මේ කලමනාකරන කාර්යයන් කියන එක ලොකු තියරියක්. මම දන්නවා පුතාලට මේ වෙච්ච ලොකු නැහැ කියලා. මේ කලමනාකරණය කියන විෂය ධාරාවේ ලොකු තියරි කොටසක් තමයි කලමනාකරුවගේ කාර්යයන් කියන කොටස. තේරෙනවද දරුවෝ? එයා කියනවා අන්තර්පුද්ගල තීරණ සහ තොරතුරු කාර්යයන් තියෙනවා. මේවා මූලික තේරුම් මොනවද? මූලික තේරුම් තමයි අන්තර්පුද්ගල කාර්යයන් කියලා කියන්නේ. දැන් ඔයාලට මතකද කලමනාකරණයේ නිර්වචනය කරනකොට අපි කතා කළා ළමයි. කලමනාකරණය කියලා කියන්නේ මිනිසුන් සමග වැඩ කිරීම සහ ඔවුන්ලව වැඩ ගැනීමේ ක්‍රියාවලිය. ඒතර ඒ කියන්නේ මැනේජර් කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනේ මිනිසුත් එක්ක වැඩ කරන්න. නේ? මැනේජර් කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනේ මිනිසුත් එක්ක වැඩ කරන්න සහ ඒගොල්ලෝ ලව වැඩ ගන්න. නේ? ඒතර ඒකට දැන් සමහර මිනිස්සු ඉන්නවා අනිත් මිනිස්සුන්ගේ හිත දිනා ගන්න ඉතාල පහසුවෙන් පුළුවන්. අපි කැමති ඒගොල්ලන්. දැන් සමහර යාළුවෝ ඉන්නේ අපි හරියට කැමති ඒගොල්ලන්. ඒගොල්ලෝ ආශ්‍රය කරන්න කැමති, ඒගොල්ලොත් එක්ක ගමනක් යන්න කැමති, ඒගොල්ලෝ අපේ ගෙදර යනවට කැමති, අපි ඒගොල්ලන් ගෙවල් වල නැහැ. එහෙම අර සමහර අයට මේකට කියන්නේ ඉන්ටර්පර්සනල් ස්කිල් එක කියලා. ඉන්ටර්පර්සනල් ස්කිල් එක නිකම්ම තියෙනවා. අර අනිත් පුද්ගලෙක් කැමැත්ත අරගෙන වැඩ ගැනීමේ හැකියාව. ඉතින් ඒක නැත්තම් එක වර්ධනය කරගන්නත් පුළුවන්. මේ අන්තර්පුද්ගල කාර්යයන් කියන එක කාර්යයක් වගේම පුද්ගල භාවය කියලා කියන්නේ කුසලතාවයකුත් වෙනවා. තව ඉස්සරහට මම කලමනාකර කුසලතාව ගන්නවා. එතෙන්දි පුතලට අවබෝධ කරගන්න පුළුවන් කලමනාකර විදිහේ කුසලතාවයක් තමයි අන්පුද්ගලියොත් එක්ක වැඩ කරන එක සහ උණ්ඩා වැඩ ගන්න. නේ? සමහර අය ඉන්න ඕන තරකට ගිහින් පක් වෙන්න පුළුවන්. අඬනවා නම් අඬ දෙහැයි මිනිසුත් එක්ක hina වෙනවා නම් hina වෙන්න දෙහැයි ගහ ගන්නවා නම් ගහ ගන්න පුළුවන්. එහෙම අය ඉන්න ඕන තරම්. මේක තමයි අන්තර්පුද්ගල කුසලතාව ඕන දෙයකට රෙඩි. අන්තර්පුද්ගල කුසලතාව. මේක ඉහළ මැද පෙළ පහළ කියන සෑම කලමනාකරුවෙක්ටම එක වගේ වැදගත් වෙන කුසලතාවයක් සහ ඒක කාර්යයක්. හැමෝම මිනිසුත් එක්ක වැඩ කරනවා. අන්තර්පුද්ගල කුසලතාවය. අන්තර්පුද්ගල කාර්යය. අන්තර්පුද්ගල කාර්යය. හරිද? ඊට අමතරව තව තියෙනවා පුතා මේ ඒකට කියනවා තීරණ කාරණ කියලා. කලමනාකරණය සාමාන්‍යයෙන් දවස පුරාම කරන්නේ මොකද්ද? ඩිසිෂන් මේකින් කියන එක. තීරණ ගන්න එක තමයි එයා කරන්නේ. ඒතර එයාගේ ඉහළ ආයද මැද පෙළ ආයද ඉහළ එක්කෙනෙක් මුළු ආයතනයකටම තීරණ ගන්නවා. මැද පෙළ එක්කෙනෙක් තමන්ගේ අංශය පිළිබඳව තීරණ ගන්නවා. ඊට පස්සේ පහළ කළමනාකරුවෙක් දෛනික කාර්යයක් පිළිබඳව තීරණ ගන්නවා. ඒ වගේ විවිධ තීරණ කාර්යයන් කරන අවස්ථාවල් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා තොරතුරු කාර්යයන් තියෙනවා දරුවනේ. තොරතුරු කාර්යයන් කියන අදහස් වෙන්නේ තොරතුරු රැස් කරනවා, තොරතුරු බෙදා හරිනවා, තොරතුරු භාවිතා කරනවා. ඉන්නේ වගේ වැඩ තමයි තොරතුරු කාර්යයන් කියලා කියන්නේ. ඒතර හෙන්රි විල්ස්බර්ග් කියනවා ඕනම කලමනාකරුවෙක් අන්තර්පුද්ගල කාර්යයන්, තීරණ කාර්යයන් සහ තොරතුරු කාර්යයන් කියන කාර්යයන් තුන ඉටු කරනවා කියලා. හරි දැන් ඔයාලගේ පිටුවක 7 හයිලයිට් කරගන්න ඕනේ මේ කලමනාකරන කාරණා හයිලයිට් කරගෙන කවුද මේක ඉදිරිපත් කළේ කලමනාකරන විශේෂඥවරයා කවුද කියලා හෙන්රි විල්ස්බර්ග් කියන එක හයිලයිට් කරගන්න. හරි. ඒ වගේම ඒ කාර්යයන් තුන දාලා තිනවා අන්තර්පුද්ගල කාර්යයන් ලියන්න දාලා තිනවා අන්තර්පුද්ගල කාර්යයන්, තීරණ කාර්යයන් සහ තොරතුරු කාර්යයන්. ඒක ලියන්න. ලියන්නේ තියෙන්නේ. 7 වෙනි පිටුවේ. ඔව්. අන්තර්පුද්ගල කාර්යයන්, තොරතුරු කාර්යයන්, තීරණ කාර්යයන් එහෙමයි. අන්තර්පුද්ගල කාර්යයන්, තොරතුරු කාර්යයන්, තීරණ කාර්යයන්. මේක හෙන්රි විල්ස්බර්ග් කියන එක හයිලයිට් කරගෙන එහා පැත්තට ගිහිල්ලා අහක බලා ගන්න. ඇයි අහක බලන්නේ? ඔය මුළු වගුවම ලියන්න විභාගෙදී ඇවිල්ලා තියෙනවා. එකපාරක් එක්සෑම් එකේදී ප්‍රශ්නයක් අහලා තිනවා. නෑ මම පස්සේ කියන්නේ. පස්සේ කියන්නේ හැම කියන්නේ. හරි එමනම් අපි දැන් මේව තව විස්තරාත්මකව ඉගෙන ගමු. මේවා අපි තව විස්තරාත්මකව ඉගෙන ගමු. ඉස්සෙල්ලාම අපි ඉගෙන ගමු දරුවනේ. අපි ඉස්සෙල්ලාම ඉගෙන ගමු අන්තර්පුද්ගල කාර්යයන් පිළිබඳව අපි ඉස්සෙල්ලාම ඉගෙන ගමු. මොකද අපේ මාතෘකාව වෙන්නේ? අපේ මාතෘකාව වෙන්නේ අන්තර්පුද්ගල කාර්යය. අන්තර්පුද්ගල කාර්යය. දැන් මූලික තේරුම ඔයගොල්ලෝ දන්නවනේ. මිනිස්සුත් එක්ක වැඩ කරන්න තියෙන හැකියාව තමයි අන්තර්පුද්ගල කාර්යය කියලා කියන්නේ. දැන් මේකට අයිති උපකාරයන් ගොඩක් තියෙනවා.
මේකටයි උපකාරයන් ගොඩක් තියෙනවා. අන්තර් පුද්ගලයෙක් විදියට එයා විසින් ඉටු කරන උපකාරයන් ගොඩක් තියෙනවා. දෙකක් තමයි එයා ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ. ප්‍රධානියා ලෙස. ඒ වගේම එයා නායකයා ලෙස කටයුතු කරනවා. ඒ වගේම එයා පුතා සබඳතා ආරම්භ කරන්නා ලෙස කටයුතු කරනවා. සබඳතා ආරම්භ කරන්නා ලෙස කටයුතු කරනවා. එයා ප්‍රධානියා විදියට කටයුතු කරන්න ඕන. නායකයා විදියට කටයුතු කරන්න ඕන. සබඳතා ආරම්භ කරන්න විදියට කටයුතු කරන්න. මොකද මේකේ තේරුම වෙන්නේ ප්‍රධානියේ නායකයා අතර වෙනසක් තියෙනවා. දැන් පන්තියේ නායකයා ඉන්නවා. පන්තියේ ප්‍රධානියා ඉන්නවා. අමාරලාට ඔය දෙන්න දෙන්නෙක් වෙන්න පුළුවන්. නේ පන්තියේ නායකයා පත් කරන්න ගියාම අපි කවුරු එක්කෙනෙක් නැගිටලා මේ කියනවා මේ අපේ මිතුරන් සමගින් අවසරයි පන්ති භාර ගුරුවරින් අවසරයි මම කැමති අපේ පන්තියේ නායකයා විදිහට සඳමාල් සොයුරාව මේ යෝජනා කරන්න. සඳමාල් කියන එක පන්තියේ ඉන්න නෝන්ජල්ම එක. ඌ කෑ ගහනවා අනේ එපා මට එහෙම කරන්න එපා කියලා. ඌ ඒ જાතින් කෑ ගහන්නේ. ඊට පස්සේ පන්ති ඉන්න තගදාන කොල්ල පොඩ උදියා බලනවා මේ ඇයි මොකෝ කෑ ගහන්නේ? බා ඌ සත්ත නැතු ඉන්න. ඒතර ඌව තමයි පන්ති නායකයෙක් කරන්නේ. ඌට මේ බැජ් එකක් දීලා පන්ති නායකයෙක් කරනවා. හැබැයි පන්තියේ නායකයා වුණාට පන්තියේ ප්‍රධානියා අර පන්තියේ ඉන්න චණ්ඩියා. ඌ තමයි ප්‍රධානියා. එතකොට නායකයා සහ ප්‍රධානියා කියන එක්කෙනා දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒ දෙන්නෙක් වෙන්න පුළුවන්. හරිද? එක්කෙනෙක් වෙන්න මේක ඇවිල්ලා කෙලින්ම මේ රෝල්ස් දෙකක් පුදා චරිත දෙකක් මේක චරිත දෙකක්. ප්‍රධානියා කියන එක්කෙනා දැන් ඇත්තටම දැන් මේ මට පොඩ පැටලුණා දැන් ප්‍රධානියා කියන එක්කෙනා නමට පෙනී සිටින පුද්ගලයෙක්. එයා තමයි නමට පෙනී සිටින එක්කෙනා. අපි අර කතා කළේ පන්තියේ නායකයා මට වැටුනේ ඒකයි පන්තියේ නායකයා කිව්වට එයා ඇවිල්ලා ප්‍රධානියා පන්තියේ ප්‍රධානියා නමට තමයි වෙන්නේ සිටින්නේ නායකයා කියන එක්කෙනා හැම නේද පන්තියේ චණ්ඩියා වගේ එක්කෙනා එයා නායකයා. ඇයි මේ දෙකේ වෙනස මොකද්ද තියෙන්නේ? ප්‍රධානියා කියලා කියන්නේ සංවිධානයේ සංකේතය. සංවිධානයේ වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයා. නායකයා කියන එක්කෙනා නායකයාට පුළුවන් සංවිධානයේ අනිත් අයව එකතු කරගන්න. ඒගොල්ලන් මෙහෙවන යම් කිසි අරමුණක් කරා රැගෙන යන නායකයාට අනිවාර්යයෙන්ම කට්ටිය සෙරෙන්න කට්ටිය මේ නිකන් එයා කියන දේ අහනවා. අපි මෙතන දැන් කලමනාකරණය පිළිබඳව සාකච්ඡා කරන්නේ මේ දෙකක් වෙන්න විදිහට. ඒ කලමනාකරුවෙක් මේ දෙකක් කරගත්තොත් නිකන් තමන් කලමනාකරුවෙක් ඉදිරිය ඉන්නවා පඹෙක් වගේ වෙන කෙනෙක් තමයි නායකයා වෙන්නේ. නිකන් අපේ රටේ සමාන ආණ්ඩුව වගේ. දැන් රටේ ජනාධිපති පඹෙක් වගේ ඉන්නවා. ඇත්තටම වචනේ පළ සමාන තත්ත්වෙක පඹෙක් වගේ ඉන්නවා. ඇඟපත පඹෙක් වගේ ඉන්නේ. හරිද? ගල්ලා දින තනිකර පඹ ගන්නලා පැටලෙන වැඩේ ගල්ලා දින්නේ. නේද? ඉතින් එයාට ප්‍රධානියා කලමනාකරුව කියන එක්කෙනා ප්‍රධානියෙක් වගේම නායකයෙක් විදිහට අනිවාර්යෙන් හැසිරෙනවා. මේක රෝල්ස් දෙකක්. ප්‍රධානිය කියලා කියන්නේ උදාහරණයක් ප්‍රධානිය විදිහට කරන වැඩ මොනවද? ප්‍රධානියා විදිහට කරන වැඩ තමයි ප්‍රධානිය විදිහට කරන්නේ සංවිධානයේ සංකේතීය විදිහට වෙනිසෙන. උදාහරණ තමයි මේ විවිධ විවෘත කිරීම කරනවා. විවෘත කිරීම වලට යනවා. රටේ දේශපාලඥයෝ ජනාධිපතිලා හැම යන්නේ. කොටනැගිලි විවෘත කරන්න, පිට්ටනි විවෘත කරන්න, අලුත් ප්‍රොජෙක්ට්ස් විවෘත කරන්න, වරාය විවෘත කරන්න ජනාධිපති තමයි යන්නේ. විවෘත කිරීම වලට යනවා. නේ? ප්‍රධානිය. ඒ වගේම විවිධ ගිවිසුම් වගේ දේවල් අත්සන් කරන්න සංවිධානයේ වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරන විදේශ වෙළඳ ගිවිසුම් මේ අත්සන් කරනකොට වෙළඳ කටයුතු අමාත්‍යවරයා සහ ජනාධිපතිව අග්‍රාමාත්‍යවරයා පෙරී සිටිනවා. ඒ රට වෙනුවෙන්. ඒතර විවිධ විවෘත කිරීම කරනවා, ගිවිසුම් වලට අත්සන් කරනවා. ඒ වගේ මේ උපකාරණ වලට අදාළ උදාහරණ මේ තියෙන්නේ. ප්‍රධානිය විදිහට කරන වැඩ. හරි? දැන් නායකයා එහෙම නෙමෙයි නායකයා අනිත් අය ඇගීම කරනවා. හරි අනිත් අය ළඟට ඇවිල්ලා ඒගොල්ලන් අගේනවා ඒ වගේ අභිපේරණය කරනවා ඒගොල්ලන් අභිපේරණය කරනවා ඒ වගේ මේගොල්ලන්ගේ වැරදි නිවැරදි කිරීම වගේ දේවල් ඒව කරනවා. දැන් ඇත්තටම කාර්යයක් කරන්න නායකයෙක් කෙනෙක් කියලා ඉන්නවා. නායකයා නැතුව බෑ. දැන් ප්‍රධානිය විතරම ලකුණු දා ගන්නකොට නායකයා පිටිපස්සෙන් ඉඳගෙන සංවිධානයේ සාර්ථකත්වයට උර දෙනවා. නායකයා කෙනෙක් කෙනාව ඉස්මතු වෙන්නේ නැහැ. ප්‍රධානිය කෙනෙක් කෙනාව තමයි ඉස්මතු වෙන්නේ. නමුත් මේ කලමනාකරණයේදී මේ චරිත දෙකම එක්කෙනෙක් කරන්නේ. එයා ප්‍රධානියෙක් විදිහට කටයුතු කරන්න ඕන සංවිධානයේ පෙනී සිටීමේ හැබැයි එයා නායකයෙක් විදිහට අනිත් අයව අභිපේරණය කරගෙන අනුන්තර රැගෙන යන්නත් ඕන. ඒක තමයි උපකාරයෙන් මේ. නේද?
උදාහරණයක් විදිහට දැන් මේ සංවිධානයේ සේවකීන්ගේ ඇගීම කරනවා. හරි සංවිධාන සේවකීන්ගේ වැරදි අඩුපාඩුකම් හොයලා දෙනවා. හරි නේද? ඒ වගේ දේවල් කරන්න පුළුවන් නායකයෙක් විදිහට. සබඳතා ආරම්භ කරන්න කියන්නේ දැන් අපි දන්නවා වෙන රටක් එක්ක මොනවාරි සාකච්ඡාවක් තියෙනවා රාජ්‍යාන්තරික මට්ටමේ. ඒකට ඉහළ පෙළේ සාකච්ඡාවක් නම් ඍජුවම අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සම්මත වෙනවා. වෙළඳ සමුළුවක් වෙළඳ සාකච්ඡාවක් නම් වෙළඳ අමාත්‍යවරයා සම්මත වෙනවා. ඒ ලෙවල් එකේදී ඒ ප්‍රධානියව අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. මොකද ඒ සබඳතාවය ආරම්භ කරන්නේ ඒ මට්ටමේ කෙනෙක් යන්නේ. රටකින් ණයක් ගන්න නම් සමහරට ජනාධිපතිට කතා කරන්න වෙනවා. අපිට ඕන රුසියාවෙන් ණයක් ගන්න ජනාධිපතිට සිද්ධ වෙනවා පුටින්ට කතා කරන්න. කතා කරලා ඒ ණය මුදල් ගනුදෙනු පිළිබඳව සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. මොකද එතෙන්දී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ට කියන්නේ තමස කතා කරලා ණය ඉල්ල ගන්නවා කියන්නේ. හරි ඒවා පුටින්ට ඒ වගේ මේ නිග්‍රහයක් කරොත් එක මිසයිල් එකක් ලංකාවට එකක් කියවන්නෙත් නෑ රුසියාවේ යුද බලය යනවා. මිසයිල් එක කෑල්ලක් කියවනවා. මිසයිල් එක යට තියෙන පොඩි තටු කෑල්ලක් එකක් කියවනවා අපි බ්ලාස්ට් කරනවා එලි. මේ තරම් යුද බලයක් තියෙන උන්ට. හරි නැත්නම් පුටින් කියනවා ටෙස්ට් කරන මිසයිල් එකක් ගහලා බලන්න ලංකාව පැත්තට කියලා. එහෙම නිග්‍රහ කරන්න බෑ. ඒ සබඳතා ආරම්භ කරන්න ඒ මට්ටම් වල කලමනාකරු යන්න. දැන් ඔයා ගෑල්ලම එක්ක යාළුවෙක්. ඊට පස්සේ ඒ ගෑල්ලම ගෙදරින් අහන්න ඕනේ ගිහිල්ලා. ගෙදරින් අහන්න මේ ඔයා මේ රබර් කටු දෙකකුත් දාගෙන ඩිලි මැදගෙන පරණ ඩිමුකුත් ඇඳගෙන බයිසිකල් කට්ටේ එතෙන්ට ගියා කියලා ඒ මිනිස්සු ඕවා පිළිගන්නේ නැහැ. ඒකට ඒ ලෙවල් එකේ මිනිස්සු යන්න ඕනේ මගුල කතා කරගෙන. කෙල්ලකින් යාළුවෙන්ට අහනකොට අපි අරන් යන්නේ අම්මා තාත්තව. නමුත් ඒ යාළු වෙලා අපි එක තැන්වල ගිහිල්ලා කතා බහ කරලා කාලයක් ආශ්‍රය කරලා දැන් මේ කසාද බඳින්න ඕන නම් එවැනි සම්බන්ධතා ආරම්භ කරන්න අනිවාර්යෙන්ම මේ දරුවනේ ඒ කියන්නේ ඒකට සුදුසු පුද්ගලෙක් එතනට යවන්න ඕනේ. අපි අම්මාවයි තාත්තවයි තමයි ඒගොල්ලන්ගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්නේ. අපි යවන්නේ නැහැ අපේ ගෙදර පොඩි මල්ලි අපි කියන්නේ මල්ලි තමු කියලා පොඩ්ඩක් අරවල අම්මා තාත්තත් එක්ක කතා කරනවා කියලා ඌ ගිහිල්ලා කියනවා ඇන්ටි අන්කල් මේ අපේ අයියා අපේ මේ ඔයගොල්ලන්ගේ දුවත් එක්ක පොඩි සීන් එකක් තියෙනවා කාලෙකින් තමයි සීන් එක තියෙන්නේ. ඕගොල්ලෝ දෙනවා නම් දෙන්න අක්කව අපේ අයියට කොහොමද නොදුන්නා කියලා කේස් එකක් නැහැ. මොකද ඕකේ ගන්න දෙයක් නැහැ. දැන් අපේ අයියා වාස්ය කරා කියලා කියන්නේ ආය අනිවාර්යෙන් ඉවර තමයි. ළමයිගෙල්ලෝ 4 දෙනෙක් ඉවරයි. දෙනවා නම් දෙන්න නැත්තම් එකන් ඉන්න මං ඉන්න බයිසිකලේ ගිහලා ඌගේ අයියන්ට අන්තිමට අපේ මගුරුත් නැහැ මුකුත් නැහැ. ඒ නිසා පොඩි උන් කඩේවන්නේ. පොඩි උන් කඩේවන්නේ. ඒ සම්බන්ධතා ආරම්භ කරන්නේ මේ මණ්ඩම් වල කලමනාකරනට අවස්ථාව අනිවාර්යයෙන් ලබා ගන්න. උන්නෝක තමයි අන්තර්පුද්ගල කාර්යයන් කියලා කියන එකේ ප්‍රධානීය නායකයා සහ සබඳතා ආරම්භ කරන්න කියලා කියන්නේ. දැන් විභාගයේ තමම ඔයාට එකක් විතරයි ගෙන්නේ. මේ තාම එකක් කියන්නේ. දැන් ඊට අමතරව තව තීරණ කාර්ය. ඒ උපකාරයන් උදාහරණ. තොරතුරු කාර්ය. ඒකේ උපකාරයන් උදාහරණ. මේ මුළු වගුවම විභාගෙදී එනවා. හරි කලමනාකරුවෙක්ගේ ප්‍රධාන කාර්යයන් නම් කර ඒ වාටයි උපකාරයන් සහ උදාහරණ බැගින් නම් කර. උදාහරණ බැගින් නම් කර. හරි දැන් මේ සබඳතා ආරම්භ කරනකොට වැදගත් පාර්ශ්වමික සාකච්ඡා කරනවා. හරි මේ වගේ දේවල් ඒක සබඳතා ආරම්භ කරනවා. ඉතින් ඒ වගේ මේ මුළු වගුවම අහලා මුළු වගුවටම ලකුණු හතරක් දුන්නා. දැන් නම් ඒ වගේ ලොකු ප්‍රශ්න අහන එක නෑ. නමුත් කෑල්ල අහන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කිසි ප්‍රශ්න තුනේ එනවා. මොනවා හරි කාර්යයක් දීලා දැන් යම් කිසි කල්පනාකරෙක් ගිහිල්ලා මේ මොකක් හරි තැනක ගොඩනැගිල්ලකට ආයතනයේ අලුතෙන් හදන බිල්ඩින් එකකට මුල් ගලක් තියෙනවා. ඒ කුමන කාර්යයක්ද කියලා අහනවා. නැත්නම් ඒ අන්තර්පුද්ගල කාර්යවල කුමන උපකාරයක්ද කියලා අහනවා. ප්‍රධානියට නායකයාට සම්බන්ධ ආරම්භ කරනවා. ඒතර තමන්ට ඒක ලියා ගන්න පුළුවන්කම අනිවාර්යයෙන්ම තියෙනවා. රයිට්. දැන් පුතාලා ගන්න පිටුවන්ක 8. පුතාලා පිටුවන්ක 8 ගන්න. ඒ පිටුවන්ක 8 තියෙනවනේ වගුව. ඒ වගුවේ ඉස්සලම් බලන්න අන්තර්පුද්ගල කාර්යයන් කියන එකේ උපකාරයන් 3 හයිලයිට් කරගන්න. ප්‍රධානියා නායකයා සබඳතා පවත්ත ගන්න. ඒ ප්‍රධානිය කියන එකට අයිති කාර්යභාරය බලන නීතිමය හා සමාජීය කාරණේදී සංවිධානයේ ප්‍රධානියා. ඊළඟ සංවිධානයේ ප්‍රධානියා නැත්නම් වරහන් තුල තියෙන සංවිධානයේ සංකේතය කියලා එක හයිලයිට් කරගන්න. උදාහරණ බලන්න. නව කම්මලක් විවෘත කිරීම, අමුත්තන් පිළිගැනීම, නේද? කොටස් හිමියන්ගේ රැස්වීම ඇමතීම, ඉවසුමකට අත්සන් කිරීම. අවුරුදු අමුත් එක්කම පිළිගන්න ප්‍රධානිය තමයි යන්නේ. අපේ ගෙදරට අමුත් එක්කම මේ අමුත්තව පිළිගන්න අපි බල්ල වැවනවාද? අමුත්ත ටිකක් කියන බල්ල බව කියන. ගීලා බුරන. කොහොමද කියලා විදිහට ඒ මිනිස්සු එන්නේ අපි ගිහිලා පිළිගන්නේ. ගෙදර ප්‍රධානියෝ ගිහිලා පිළිගන්නේ. නායකයා සංවිධානයේ අරමුණු කර ගැනීම සඳහා යටත් නිලධාරීන් දිරිමත් කිරීම සහ අභිපේරණය කිරීම ඉරිදාකට යටත් නිලධාරීන් දිරිමත් කිරීම සහ අභිපේරණය කිරීම. ඒ උදාහරණ බලන්න
සේවකීන්ගේ කටයුතු අගය කරනවා, ගුණ දොස් දක්වනවා, සේවකයෝ උසස් කරනවා, ඉවත් කරනවා නේ, ඒ වගේ දේවල් කරනවා. ඊට පස්සේ සබඳතා පවත්ත ගන්නා තොරතුරු සපයන බාහිර පාර්ශව හා සංවිධානයේ අතර සබඳතා පවත්වා ගැනීම තමයි එතෙන්දි කරන්නේ. උදාහරණ ගනුදෙනු කරුවෝ, සැපයුම් කරුවෝ, වෙළඳ සංගම් හෝ ප්‍රාදේශීය ජනතාව සමග සබඳතා පවත්වා ගන්න. ඒතර එතෙන්දි ප්‍රධාන කාර්ය, උපකාර්ය සහ ඒවට ගන්න උදාහරණ මතක තබා ගැනීම කියන එක අනිවාර්යෙන්ම මේ වැදගත් වෙනවා. right? හරියට මම මේක බලනවා. අපි දැන් ඊළඟ කොටසට යමු. දැන් අපි එක කාර්යයක් පිළිබඳව කළමනාකරන එක කාර්යයක් පිළිබඳව අපි සාකච්ඡා කළා. අපි යමු ඊළඟ කාර්ය පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඊළඟ කාර්ය අංක 2 කාර්යය තමයි තොරතුරු කාර්ය. තොරතුරු කාර්ය. ඕනම මට්ටමක ඉන්න කළමනාකරුවෙක් සාමාන්‍යයෙන් ළමයි දෛනිකව විශාල තොරතුරු ප්‍රමාණයක් රැස් කරනවා. ඉහළ කළමනාකරුවෙක් මුළු සංවිධානයේටම අදාළ වෙන වෙනස් සංවිධානවල තියෙන වැදගත් තොරතුරු රැස් කරනවා. මැද පෙළ කළමනාකරුවෙක් තමන්ගේ අංශයට අදාළ තියෙන තොරතුරු රැස් කරනවා. පහළ කළමනාකරුවෙක් දෛනික කාරණාවට අදාළ තොරතුරු රැස් කරනවා. දැන් උදාහරණයක් ආයතනික අලෙවි කළමනාකරුවෙක් වෙළඳපොළ තොරතුරු රැස් කරනවා. තරංකරුවන්ගේ තොරතුරු රැස් කරනවා. පාරිභෝගික අවශ්‍යතා පිළිබඳව හොයලා බලන්න. ඒ තොරතුරු රැස් කරනවා විතරක් නෙමෙයි, ඒ තොරතුරු ඒ කියන්නේ රැස් කරනවට කියන්නේ තොරතුරු නියාමනය කරනවා කියලා කියන්නේ. නියාමනය කරනවා. තොරතුරු හොයනවා, නියාමනය කරනවා. තොරතුරු ටික ඒකට ඒගොල්ලෝ අන්තර්ජාලය පරිශීලනය කරනවා. පුවත්පත්, සමීක්ෂණ, පරීක්ෂණ එක එක ක්‍රම තියෙනවා. තොරතුරු රැස් කරන ආකාර තියෙනවා. නේ? ලස්සන ගෑනු ළමෙක් දැක්කම මේ ගෑනු ළමයාගෙන් තොරතුරු රැස් කරන එකේ ක්‍රම තියෙනවනේ. ඒ ළමයාගෙන් අහනවා. ප්‍රශ්න අහනවා. නංගි කොයිද ඉන්නේ? පන්ති ගියාද? කීය වසරේද? අර බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? ඒකට කියන්නේ සමීක්ෂණය කියලා කියන්නේ. සමීක්ෂණ. හරි. නැත්නම් ඒකෙල්ල පස්සෙන් ගිහලා බලනවා කොහෙද යන්නේ කියලා. ඒකට කියන්නේ පරීක්ෂණය කියලා කියන්නේ. නේ? පරීක්ෂණය කියන්නේ වගේ අර්ථතා බලනවා කියන්නේ. නිරීක්ෂණය වගේ දෙයක්. නිරීක්ෂණය කියලා කියන්නේ. නේ? ඒ වගේ පරීක්ෂණකම නිරීක්ෂණකම වලින් තොරතුරු ටික රැස් කරනවා. රැස් කරන තොරතුරු මක් කරනවා? විවිධ උනන්දුවක් දක්වන පාර්ශ්වයට බෙදා ගන්න. තමන් තොරතුරු රැස් කරා කියලා මමයි තොරතුරු රැස් කරේ මම කාටවත් දෙන්නේ නැහැ කියලා පිළියක් තියාගෙන ඉන්නවා. ඉන්න එපා එක්ක ළඟට තොරතුරු ටික ගන්න අයිනෝ හත්තර පොලකට කියලා. එහෙම කරන්නේ නැහැ. තමන් රැස් කරන තොරතුරු ටික අවශ්‍ය පාර්ශ්වයට බෙදා හැරීම කරනවා. ඒ තොරතුරු ගන්න අවශ්‍ය පාර්ශ්ව ටික ඒ තොරතුරු ටික ගත්තාම තමයි තීරණ ගන්න ලේසි. එතකොට මේ තොරතුරු කාර්යවල පළවෙනිම උපකාරය තමයි තොරතුරු රැස් කිරීම. තොරතුරු රැස් කිරීම. ඒකට කියන තොරතුරු නියාමකී නැත්නම් නියාමනය තොරතුරු නියාමනය. ඒ වගේ මේ තොරතුරු බෙදා හැරීම. තොරතුරු බෙදා හැරීම. එයාට පුළුවන් ඒකට සාකච්ඡා කියන්නේ. ආයතනයේ වැදගත් පාර්ශ්වත් එක්ක සාකච්ඡා කියලා තොරතුරු ටික බෙදා හැරීම. දැන් ඔයා ෆිල්ම් මෝල් එකක් ඉන්නවා, ෆිල්ම් මෝල් එකක් ගාව කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන ඉන්නවා, ඕගොල්ලෝ අක්කා දකින්න. එයා තොරතුරු රැස් කරගන්න. ඊට පස්සේ ගෙදර එන ගාම අම්මේ, තාත්තේ, මල්ලි, බල්ලා, පූසා ඔක්කොම ගෙදර ඔක්කොම රැස් කළා. මෙන්න මේ ලොකු මල්ලි අතර ෆිල්ම් මෝල් එක ගාව කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන ඉඳියා අම්මේ මට නම් ඉඳලා වැඩන්නේ. මට විලි ලැජ්ජාවේ පණ යනවා. හරිද? විලි ලැජ්ජාවේ පණ යනවා අම්මේ බලන්න මූ කරන වැඩේ කෙල්ලගේ අතින් අල්ලගෙන ඉන්නවා චිත්‍රපට ශාලාව ගාව හැමෝටම පේනවනේ. එතකොට තාත්තාන ඔබ කොහොමද දැක්කේ? මම ෆිල්ම් මෝල් එකෙන් එළියට එනකොටමයි මේ තාත්තේ දැක්කේ බලන්න අපි නම් එහෙම මේ කාටවත් පේන්න තියෙන හැංගිලා තමයි කරන දේවල් කරන්නේ. මේක එලිපත්තේම අල්ලන් ඉන්නව නැතිනම් මගේ කෙනා නම් ඉස්සරහෙන් ආව මම පිටිපස්සෙන් ආවා කියලා ඒකට කියවෙනවා නිකන්. කොල්ලට ගන්න කලින් කෙල්ලට තමයි ඉස්සෙල්ලාම ගෙදරින් ගහන්නේ. තොරතුරු බෙදා ගන්නකොට පරිස්සමට අත්‍යවශ්‍ය තොරතුරු තමයි බෙදා ගන්න. අනවශ්‍ය තොරතුරුෙන් සංවිධානය කියන අනවශ්‍ය තොරතුරු එළියට එහෙම දාන්නේ නැහැ. සමහර කළමනාකරුවන්ට හිතේ රාස් තියාගන්න බැරුව ඉදිරියේදී සැලසුම්ෙම එළියට දානවා. අපේ ආයතනවල වැඩ කරන සමහර අය වෙනත් ආයතනවලට වැදගත් තොරතුරු දෙනවා. දුන්නාම ඉවරයි. ඉතින් අපේ සංවිධානය ඉවරයි. තොරතුරු රැස් කරනවා විවිධ මාධ්‍ය විවිධ මේ රැස්වීම් අභ්‍යන්තර රැස්වීම් සාකච්ඡා දිවිය බෙදා ගන්නවා. ඒ වගේම මාධ්‍ය ප්‍රකාශක විදියට කටයුතු කරනවා. මොකද්ද මාධ්‍ය ප්‍රකාශක විදියට කටයුතු කරනවා කියලා කියන්නේ? මාධ්‍ය ප්‍රකාශක විදියට කටයුතු කරනවා කියලා කියන්නේ තොරතුරු නිල වශයෙන් දැනුම් දෙනවා. නිල වශයෙන් දැනුම් දෙනවා. දැන් ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මොනවා හරි දෙයක් දැන් අනාවරණය කරගත්තට පස්සේ කොයිඩ් වසංගතය පිළිබඳව ඊට පස්සේ ඒගොල්ලෝ මාධ්‍යයට එන්න කියලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ අධ්‍යක්ෂක හරි නැත්නම් ඒකේ ලේකම් කෙනෙක් හරි කවුරුද කෙනෙක් ඒක නිල වශයෙන් කියනවා. වසංගත රෝග විද්‍යාංශයේ සභාපතිතුමා හරි නැත්නම් එහෙම නැත්නම් හමුදාවේ ප්‍රකාශක හරි ඇවිල්ලා
නැත්නම් දැන් අපේ තියෙනවා මේ COVID-19 මර්ධන බලකායක් තියෙන. ඒකේ සභාපති ධුරය දරන පුද්ගලයා හරි කවුරු හරි කෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හරි වගකීම දරන්න පුළුවන් නිලධාරියෙක් නිල ප්‍රකාශයක් කරනවා. ඒතකොට එයාගේ වගකීම දරන්න ඕනේ. දැක්කනේ අර සමහර ඇමතිලාගේ මල්ලිලාගේ ත්‍රස්වාදයේ ඍජු සම්බන්ධයක් තියෙනවා සාක්ෂි තියෙන නිසා අපි අත්අඩංගුවට ගන්න කියලා අත්අඩංගුවට ගන්න. සාක්ෂි අපි ගාව තියෙනවා කියලා. ඊට පස්සේ නිදහස් කළා කියනවා නෑ මේ සාක්ෂි අපිට ඔප්පු කරගන්න බැරි වුණා ඒක අපි අතහැරින්නේ කියලා. ඒතර මේ මාධ්‍ය ප්‍රකාශක වගකීමෙන් නෙමෙයි වැඩ කරන්නේ. මේ මාධ්‍ය ප්‍රකාශක වගකීමෙන් නෙමෙයි වැඩ කරන්නේ. වගකීමෙන් වැඩ කරන්නේ නැති නිසා තමයි සමහරවිට එයාට කරන්න දෙයක් නෑ. ඉහිලින්ද නියෝග තමයි එයා ගිරෙක්වත් කියවන්නේ. එයාට හිතන දේවල් කියන්නේ එයා. එතනට අවිලත් එයා හිතන දේවල් නෙමෙයි කිව්වේ. අද වෙනකොට ජනතාව සෑහෙන්න දන්නවනේ වෙච්ච වැඩි අකින් ජනතාව කියන්නේ අපි දන්නේ අපේ ඔළුව අත ගාලා මේව ටොකු වඩින්නේ නැහැ කියලා. මට හිතෙනවා වෙලාවකට මම හෙල්මට් එකක් දාගෙන ඉඳින හොඳයි කියලා. මේ රටේ ජීවත් වෙන්න බෑ පුතා ඔළුව කෙලින් තියාගෙන හෙල්මට් එකක් දාගෙන තමයි ඉන්නෝනේ. කියන්නේ ඉස්සෙල්ලම බෞද්ධයි අපි බෞද්ධයි සිංහල බෞද්ධයි කිය මල් වට්ටිය රන්න පන්සලට කියලා ඡන්ද ටික ගන්න. හරි. අරගෙන ඊට පස්සේ මාර නාට්‍ය යන්නේ එළිම. ඊට පස්සේ ආයි ඔන්න යනවා මේ තස්සවාදයට සම්බන්ධයි කියලා එහෙම දානවා ඇතුළට. ඊට පස්සේ මිනිහා ඔන්න මේ මිනිසු මේ ගස් කපු සමාන ඇවිදලා ඉන්නේ. මිනිහා ඔන්න දැන් තව මේ වංචාවක් කළා කියලා මිනිහව ඇරෙස්ට් කරනවා කොහේ හරි ඇරෙස්ට් කරගන්න බැරුව මිනිහව ඇරෙස්ට් කරගන්න බැරුව මේ මිනිහා හැංගිලා ඉන්නවා කියලා ජනතාවට ආයෙත් මේ මිනිස්සුම ඇයි දන්නේ මිනිස්සු මෝඩයෝ කියලා හිතන්නේ. අපි දන්නේ රට දියුණු වෙනවා නම් ඕන විදිහකට දියුණු කරගත්තේ. නමුත් මේ මිනිස්සු මෝඩයට ඇඳීම කියන එක ඉච්චන හොඳ නෑ. මොකද පාවෙන ඡන්ද වලට මේ බලපෑමක් අපි වගේ පාවෙන ඡන්ද අනිවාර්යයෙන් ඒ වගේ දේවල්වලට විරුද්ධව වැඩ කරනවා. හරි අපි මෝඩයට උනනවා. ඉතින් මාධ්‍ය පොලිසිය මාධ්‍ය ප්‍රකාශ කෙනෙක් හිතලා උදේ නැගිටලා රැට හීනෙන් දැකපු දෙයක් කියන්න බෑ එයාට. එයා කියන්නේ එයාට ඉහළින් දෙන දෙයක්. හැබැයි ඉතින් ඒකේ වගකීම පිළිබඳව එයා බාර ගන්නවක් කියන්නේ. තමන් කියන දේවල්. මොකද මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් විදිහට වැඩ කරනොත් ඒක නීත්‍යානුකූල වෙනවා. දැන් කළමනාකරුවෙකුත් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක විදිහට වැඩ කරනවා. තමන්ට අවශ්‍ය කරන දේවල් කියන්නේ තමන්ට කියන්න ඕන දේවල් ටික නිල වශයෙන් ප්‍රකාශ කරනවා. ඒකට යන මාධ්‍ය සාකච්ඡා පවත්වන්න පුළුවන්. ඒතර ඔන්නවා තමයි තොරතුරු කාර්යය වෙන්නේ. හරි දැන් පුතල ගන්න ආපහු පිටුවන් කාට පිටුවන් කාටේ දින තොරතුරු කාර්ය. ඉස්සලම හයිලයිට් කරගන්න නියාමකයන් තොරතුරු රැස් කරන්න. හොවට උන වරහන්න තුලියන් රැස් කරන්න කියලා. නියාමක බලන්නේ විස්තරේ අනාගත කටයුතු සම්බන්ධයෙන් නිවැරදි අනාවැකි පළ කිරීම සඳහා සංවිධානයේ කියන අභ්‍යන්තර සංවිධානයේ සහ පරිසරයේ කියන්නේ බාහිර තොරතුරු සොයන්න ඕන. ඒකට පුවත්පත් වාර්තා නේද ගණනතුරුකරුවන් ඒගෙන් සමීක්ෂණ ඒ වගේ දේවලින් තොරතුරු රැස් කරන්න පුළුවන්. ඊට පස්සේ තොරතුරු බෙදා හරින්න. නිවැරදි තීරණ ගැනීම සඳහා යටත් නිලධාරීන්ට සහ සම මට්ටමේ නිලධාරීන්ට තමන් රැස් කරගත්ත තොරතුරු ටික බෙදා හරින්න සපයන්න ඕන. හරි. ඉතින් ඒකට සමහරට පුළුවන් මේ වාර්තා සැපයීම වගේ දේවල් කරන්න. දැන් උදාහරණයක් එක්කනේ ලියන්න ඕන වාර්තා සැපයීම රිපෝට්ස් ලියනවා. වාර්තා සැපයීම. ඊට පස්සේ ස්පෝක් පර්සන් නැත්නම් අපි කියන ප්‍රකාශක විදියට වැඩ කරනවා. සංවිධානයේ නියෝජනය කරමින් බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සපයන්න ඕන. සංවිධානයේ නියෝජනය කරමින් බාහිර පාර්ශ්වයන්ට තොරතුරු නිල වශයෙන් සපයන්න ඕන. ඒකට කොටස් හිමියන්ගේ රැස්වීම මාධ්‍ය සාකච්ඡා ඒවා තියන්න පුළුවන්. right. ඊට පස්සේ අපි යමු ඊළඟට. ඒතර අපි ඉවර කරේපත් තොරතුරු කාරණා තමයි ඉවරනේ. හරි. ඊට පස්සේ හෙන්රි මින්ස්බර්ග් කියන විදිහට ඕනම මට්ටමේ කළමනාකරුවෙක් විසින් ඉටු කරන තවත් කාර්යයක් තියෙනවා. ඒ කාර්යය තමයි පුතේ තීරණ කාර්යය. තීරණ කාර්යයන් කරන. තීරණ කාර්ය. ඒ කියන්නේ විවිධ දේවල් පිළිබඳව දිනපතා විශාල තීරණ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ආයතනයක කළමනාකරුවෙක් ගන්න අවස්ථාවල් තියෙනවා. තීරණ කාර්ය. ඒ තීරණ කාර්යවල තියෙන ප්‍රධාන උපකාරයක් තමයි ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කරනවා. ඒ වගේම බාධා පාලනය කරන්නකු විදියට කටයුතු කරනවා. ඒ වගේම නෙගෝෂියේටර් කෙනෙක්. ඒ කියන්නේ අදහස් හුවමාරු කරන්නකු ලෙස කටයුතු කරනවා.
ඊට අමතරව ළමයිනේ සම්පත් බෙදා හරින්න ලෙස කටයුතු කරනවා. සම්පත් බෙදා හරින්න ලෙස කටයුතු කරනවා. තීරණ කාරණ වල උපකාරණ ටිකක් වැඩි. ව්‍යවසායකයෙක් විදිහට කටයුතු කරනවා. සම්පත් බෙදා හරින්නෙක් විදිහට කටයුතු කරනවා. බාධා පාලනය කරන්නෙක් විදිහට කටයුතු කරනවා. අදහස් උමාරු කරන්නෙක් විදිහට කටයුතු කරනවා. මොකද්ද ව්‍යවසායකයෙක් කියලා කියන්නේ? දැන් අපි සාමාන්‍ය තීරි වලදී ඉගෙන ගන්නවා ව්‍යවසායකයා වෙනයි, කළමනාකරු වෙනයි, සේවකයෝ වෙනයි කියලා. ඇත්තටම නම් ගොඩක් ලොකු සමාගම් වල කොටස් නියෝග කරන්නේ ඒ සමාගමේ කොටස් වලට ආයෝජනය කරනවා. ඒ සමාගමේ කොටස් වලට ආයෝජනය කරනවා. කොටස් වලට ආයෝජනය කරලා ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ ව්‍යාපාරේ තීරණ ගන්න ඒ වගේ දේවල් වලට ඉන්නේ. හරි. ඒගොල්ලෝ ව්‍යාපාරට ආයෝජනය කරනවා ප්‍රධාන තීරණ ටික ගන්න ඒවා ක්‍රියාත්මක කිරීමේ බලය කාටද දෙන්නේ? කළමනාකරුවන්ට දෙනවා. කළමනාකරුව තමයි තියෙන සම්පත් වෙළඳපොලේ අවස්ථාවන් කියන ඒවා ග්‍රහණය කරගෙන මෙන්න මේ දේවල් මේ විදිහට හදන්න ඕනේ කියන එක තීරණය කරන්නේ කළමනාකරුව. දැන් ගාමන්ට් එකක සින්දුවල් ලියලා තියෙනවා මේ සුනිල් එදිරිසිංහ තමයි සින්දුව කියන්නේ මහත්තයා. හරිද? සුනිල් එදිරිසිංහ මහත්තයා තමයි සින්දුව කියන්නේ. රෑ වැඩමුරේ අවසන් වන කනිසමට ඔබේවත පෙනෙයි නැලවුණු කුසුමක් ලෙසට. හරි. මේ කියලා ඒ සින්දුවක් තියෙනවා. රෑ වැඩමුරේ අවසන් වන කනිසමට ඔබේවත පෙනෙයි නැලවුණු කුසුමක් ලෙසට කියලා. ඒ සින්දුවේ එක තැනක තියෙනවා මේ ඇඳුමද ජීවිතයේද මහන්නේ. ඔයා මහන්නේ වගේ ඇඳුමද ජීවිතයේද කියලා අහනවා. මහන්නේ මේ වැඩ කරන ගාමන්ට් වල වැඩ කරන මේ අපේ මේ දක්ෂ මේ ගාමන්ට් වල වැඩ කරන සේවිකාව පිළිබඳව තමයි ගීතේ යන්නේ. ඉතින් ඒ අය ගැන ගීත ලියවිලා තියෙනවා. දැන් තව ගීතයක් තියෙනවා පාර කොටන තැන පාර හදන තැන දෙවියෝ වැඩ ඉන්නේ කියලා. හරි ඉතින් අර ඒ කියන්නේ පාරේ වැඩ කරන කම්කරුවෝ ගැන. තව ගීතයක් තියෙනවා අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ අහසේ මාලිගා හදනුවට අපි පොළවේ රැඳෙන්නේ කියලා ඒ පෙදරේරුව පිළිබඳව ඒ ගීතේ ලියවිලා තියෙනවා. මේ ඒ ඉතින් ඒ කියන්නේ කලමනාකරුවන් නොවන පහළ මට්ටමේ සේවකයෝ පිළිබඳ සෑහෙන ගීත ලියවිලා තියෙනවා. ඒගොල්ලෝ විඳින දුක, කම්කටොළු, ගැහැට ඒ ගීත රචකයෝ දැකලා ඒ ගීත රචකයෝ ලියලා තියෙනවා. මට කියන්න බලන්න ලංකාවේ සින්දුවක් ලියපු කවුරු හරි ගීත රචකයෙක් කලමනාකරුවෙක් ගැන ගීතයක් ලියලා දෙනවද කියලා? ඇයි ඒ සමහර වෙලාවට යුද්ධ කරපු මම සොල්දාදුන් බයිනනේ යුද්ධ කරපු සොල්දාදු දෙනවා අපි වෙඩි තියන්නේ. අපි අපේ අතපය යන්නේ. අපේ ඇස්සයින් වෙන්නේ. අපි අබ්බගාත වෙන්නේ. උන් කොළඹට වෙලා තීරණ අරගෙන සැප විඳිනවා. ගාමන්ට් එකේ මානව සේවිකාව ඉන්නවා. අපි මේ පණ දාගෙන රැය තිස්සේ වැඩ කරනවා. මැනේජර් මේ කාමරේටලා කම්පියුටර් දිහා බල බල බෝල ඇඳලා තියෙනවා. ඇයි කාටවත් පේන්නේ නැත්තේ මැනේජර් කෙනෙක් විඳින දුක? එයා විඳින පීඩන. එයා ලොකු පීඩනයක් විඳින හින්දා තමයි එයාට වාහනයක් දීලා, ගෙයක් දීලා, සෙක්‍රටරි කෙනෙක් දීලා, AC කාමරයක් දීලා ලොකු සල්රියක් දෙන්නේ. මොකද එයා තමයි එක රටවල් වල කම්පැනිත් එක්ක ගිහින් කතා කරන්නේ. ඉංග්‍රීසියෙන් කතා කරන්නේ, නෙගෝෂিয়েට් කරන්නේ, ගිහලා ඕඩර් එක ගන්න, ඩිසයින්ස් බලන්නේ, ඩිසයින්ස් හදන්නේ, ඒ ඔක්කොම කරන්නේ මැනේජර්. ඒවා මේ හරියට තමන් හරියට අධ්‍යාපනයක් ලැබුණු නැති නිසා තමයි තමන්ට මැෂින් එකක් පා ගන්න වෙන්නේ. නේ? ඒක සාමාන්‍ය ගාමන්ට් එකේ වැඩ කරන සේවිකාවට ගිහින් කරන්න පුළුවන්. රටකට ගිහිල්ලා කොන්ෆරන්ස් එකකට ගිහිල්ලා මොඩලින් ෂෝ එකකට ගිහිල්ලා එතන මිනිස්සුත් එක්ක කතා කරලා නෙගෝෂিয়েට් කරලා ඒක කරන්න පුළුවන්. ඒක කරන්න බෑ. ඒ ඕඩර් එක ලංකාවට අරගෙන තමන්ගේ ෆැක්ටරියට අරගෙන ඉන්න මැනේජර්. ඒකට එයා කොච්චර කට්ටක් කරනවා. දාඩිය වෙගිරින් නැති කතාව ඇත්ත. පාරේ වැඩ කරන නැති කතාව ඇත්ත. ගස් ගෙඩි කතා කඩන නැති එක ඇත්ත. නමුත් ඒවා විතරද මහන්සිය කියන්නේ. ගහක ගෙඩි කඩන එක පාරේ වලවල් කපන එක විතරද මහන්සිය කියලා කියන්නේ. සමහර වෙලාවට මැනේජර්වම හාන්සියලා ඉන්නේ. පේන්නේ හාන්සියලා ඉන්නවා කියලා. නමුත් ඒ තියෙන මහන්සිය කොතරම්ද මොලේට ගන්න මහන්සිය ස්නායු නියුරෝන තීරණයක් ගන්න කොච්චර වේසනවද? සමහර වෙලාවට ගාමන්ට් එකේ වැඩ කරන කෙනෙක් රිදි කපනකොට රෙද්දක් කැපුණොත් ඒක අයින් කළා විසිකලා එතන ඉවරයි පඩි කැපුණ ඉවරයි. නමුත් මැනේජර් කෙනෙක් වැරදි තීරණයක් කරගෙන වැරදි මේ ප්‍රොඩක්ට් එකක් හැදුවොත් තමන්ගේ ආයතනයේ තියෙන සීමිත සම්පත් භාවිතාවන වැරදි ප්‍රොඩක්ට් එකක් හැදුවොත් මුළු ගාමන්ට් එකම වහන්න. රස්සාවල් 10-12කට අනිවාර්යෙන් කෙලවෙනවා. ඉතින් ඒ නිසා මේ මිනිස්සයා තමයි ලොකුම පීඩනය දරන්නේ. අදිසියරි ගාමන්ට් එක ප්‍රොෆිට් නැතුව බැනුම් අහන්නේ කවුද? මැනේජර් බැනුම් අහන්නේ.
එකම ගීත රචකයෙක්වත් සින්දු දෙන්නේ මැනේජර්ස්ට. ඒගොල්ලෝ හිතන්නේ මහන්සි කියන්නේ දාඩිය වැක්කෙන්න ඕන මහන්සි කියලා කියන්නේ. වෙන මොකුත් නෙවෙයි මහන්සි කියලා කියන්නේ. ආයතනයේ අවදානම් ධර්මයි. හරිද? අවදානමත් ධර්මයෙන් අලුත් වෙළඳපළේ තියෙන අවස්ථා ග්‍රහණය කරගනිමින් අලුත් නිෂ්පාදන හදන එක ව්‍යවසායකයා කියන චරිතය තමයි කරන්නේ. නමුත් ඒක දැන් වර්තමානයේ බාර දීලා තියෙන කාටද? මැනේජර්ට. ඒතර ව්‍යවසායකයෙක් විදිහට තීරණ ගන්න. ආයතනයේ තියෙන සීමිත සම්පත් කොයි අංශයක බෙදන්න ඕනද කියලා කියන එක පිළිබඳ තීරණ ගන්න. හරි. සමහර අංශවල සම්පත් දෙන්න බෑ. දැන් මට මතකයි මේ එක්තරා පාසලක ශිෂ්‍යයෝ කීප දෙනෙක් ගිහිල්ලා පොඩි පාසලක් ගෑනු ළමයි විතරක් ඉන්න පාසලක් ශිෂ්‍යයෝ කීප දෙනෙක් ගිහිල්ලා මේ ඒකේ මැඩම් ගෙට කියලා මැඩම් අපි කොමර්ස් ඩේ එකක් තියමු කියලා. මැඩම් කියලා සල්ලි නෑ ළමයිනේ කොමර්ස් ඩේ එකක් තියන්න අනිත් එක්ක කොමර්ස් එකේ ළමයි 20ක් විතර වගේ ඉන්නේ කොමර්ස් ඩේ එකක් තියන්න ඉතින් ළමයි නෑනේ. ඕගොල්ලෝ ආර්ට් ඩේ එකට ආර්ට් එකේ දෙන ආර්ට් ඩේ එකට මොනාරි අයිටම් එකක් කොමර්ස් එකකින් ඉදිරිපත් කරන්න කියලා. එනකොට කෙල්ලෝ ටික සැලල නැහැ. කෙල්ලෝ ටික කියලා මැඩම් අපි සල්ලි එකතු කරගන්න අපිට සල්ලි එකතු කරගත්තොත් අපි කොමර්ස් ඩේ එකක් තියන්නේ කියලා. මැඩම් කියලා ඕගොල්ලෝ ඉතින් එකතු කරගත්තොත් මම සලකා බලන්නම් කියලා. කෙල්ලෝ ටික සුවිනියර් එකක ඩමියක් හදලා කඩවල වලට ගිහිල්ලා ඇඩ්ස් එකතු කරලා සෑහෙන මුදලක් එකතු කරලා කැම්පස් වල ලෙක්චරර්ස් හම්බ වෙන ඒ ලෙචාලට ආරාධනා කරලා ආරාධනා පත්‍ර ඔක්කොම අතිල්ලියලා ප්‍රදේශීය පාසල් වලට දීලා හරිද තූර්ය වාදක කණ්ඩායමට අඬලා බෑන්ඩ් එකකින් කොහම හරි ඉල්ලගෙන කොමර්ස් ඩේ එක ලෑස්ති කරා. ලෑස්ති කළා දැන් ඔන්න අද නම් මේ දවස් කට්ටිය ඔක්කොම හොඳට ලෑස්ති වෙලා සාරීස් ඇඳලා සමහර අය කෝට් දාලා මේ උදව් ලොකු ඉස්කෝලේක වගේ තූර්ය වාදක කණ්ඩායමක් අරගෙන මේ ඒතොර ඉස්කෝල වලින් ඔක්කොගෙම කෝල් කර ඒගොල්ලන් මේ සම්බන්ධීකරණය කළා ප්‍රදේශීය පාසල් විශාල සංඛ්‍යාව ළමයි 300ක් විතර ආවා. ජයවර්ධනපුර කැම්පස් එකේ ලෙක්චර් එකෙක් පාසලේ මේ ලෙක්චරර් කෙනෙක් මේ පාසලේ ප්‍රසිද්ධ ආදි ශිෂ්‍යෙක් ඒ වගේ විද්වත් කට්ටියකට කතා කරලා කොමර්ස් ඩේ එක හරිම ලස්සනට කළා. මේ එතකොට මේ ස්ටේජ් එකේ දිනවල එක මේ අයිටම්ස් තියෙනවල කතාවක් තියෙනවල ඩාන්ස් එකක් තියෙනවල කොමර්ස් එකේ හිටපු කෙල්ල 20 දෙනා තමයි ඩාන්ස් එක කරන්නේ. හරි ඩිබේට් එකක් තියෙනවල කොමර්ස් එකේ හිටපු 20 දෙනා තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. තරඟ තියෙනවලු අනිත් පාසල ළමයිට තරඟ වලට එන්න පුළුවන්. හරිම එන්ටර්ටේන්මන්ට් එකක්. ඊට පස්සේ ගායන වාදන ඒව මාර ටැලන්ටඩ්ලු ඒක. හරිද? මේ ළමයි 20 දෙනා මාර විදිහට එක් කරනවා. ඉතින් මේ ෆොටෝස් මම පෞද්ගලිකව ඒ ෆොටෝස් දැකලා තියෙනවා. ඒ ෆොටෝස් වල ඉන්න මේ මැඩම් ඒ කියන්නේ ඒ ඉස්කෝලේ මැඩම් වාඩිලා ඉන්න ගමන් එයාගේ ෆොටෝස් අරන් තියෙනවා. ඒ මැඩම් මේ සාරිපුට මේ කඳුළු බී දානවා. සතුරු දරා ගන්න මේ කඳුළු බේරෙනවා. මේ මැඩම් කඳුළු බේරෙනවා මේ. ඒ සතුරු දරා ගන්න බැරි මැඩම් කවදාවත් හිතුවේ නෑ ළමයිට එහෙම කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ කොමර්ස් ඩේ එක ඉවරනාට පස්සේ ළමයි කොස්ටියුම්ස් මාරු කරන ළමයි ඇඳුම් මාරු කරන තැනට මේ මැඩම් ගිහිල්ලා මැඩම් මේ ළමයි බදාගෙන අඬනවා. ඒ ෆොටෝස් වල දාලා මේ මැඩම් මුණ ඇඹුල්ලා එම ඇඹුල්ලා ඒකේ සතුටු කඳුළු එයාගේ තියෙන්නේ. සතුටු කඳුළු තියෙන්නේ. ඉතුවේ නෑ අපි මැනේජර් කෙනෙක් හිතන්න නරකයි පිරිස වැඩි වුණාම තමයි වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. පිරිස වැඩි වුණාම වැඩි දින නිකන් ඉන්න. වැඩි දින නිකන් ඉන්න. ඒක නිසා අවශ්‍ය කරන සම්පත් අවශ්‍ය පාර්ශ්වක අනිවාර්යෙන් බෙදා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ තමයි සම්පත් බෙදා හරින්න කියන්නේ. ඒ වගේම සංවිධානයේ සේවකයෝ රණ්ඩු වෙනවා. කලමනාකරෝ සේවකයෝ රණ්ඩු වෙනවා. උද්ඝෝෂණ වලට වැඩවලට යන්න ලෑස්ති වෙනවා. ඒ වගේ වෙලාවට ඒ ඇති වෙන බාධකවලදී මැදිහත් වෙලා ඒ බාධා පාලනය කරන්නෙක් විදිහට අනිවාර්යෙන් කටයුතු කරන්න. ඒක තමයි බාධා පාලනය කරන්න කියලා කියන්නේ. තීරණ ගන්න. වැටුප් වැඩි කරන්න කවුරුද කතා කරොත් ඒ පිළිබඳ තීරණයක් ගන්න. ඒ වගේම අදහස් නෙගෝෂියේට් කෙනෙක්. ඔය සමහරවිට සංවිධානයේට බාහිර පාර්ශ්ව වලින් එන ජනතාවගේ සහ වෙනත් පාර්ශ්ව වලින් විවිධ යෝජනා, විවිධ චෝදනා, විවිධ විරෝධතා වගේ දේවල් එල්ල වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට සංවිධානය වෙනුවෙන් පෙනී සිටමින් ගිහලා ඒගොල්ලොත් එක්ක අපි කතා කරමු කියලා ඒගොල්ලොත් එක්ක කතා කරලා අදහස් උමාරු කරගෙන රජයේ සමාජලට අලුතෙන් ටැක්ස් එකක් ඉම්පෝස් කරන්න පුළුවන්. ඒතකොට රජය සමග වැදගත් සාකච්ඡාවක් කරලා සංවිධානය වෙනුවෙන් යමක් දිනාගන්නේ අනිවාර්යෙන් මැනේජර්. දැන් එහෙම සාමාන්‍ය සේවකයෙකුට කරන්න පුළුවන්. බෑ. ඒක තමයි මැනේජර් කෙනෙක් මහන්සි වෙනවා කියලා කියන්නේ ඒක. මැනේජර් කෙනෙක් ගොඩක් මහන්සි වෙනවා මේ වැඩවලට. ඒතකොට ඒ අනුව ඒ තීරණකාරන් කියලා කියන්නේ ව්‍යවසායකයා බාධා පාලනය කරන අදහස් උමාරු කරන සම්පත් බෙදාගන්නෙක් විදිහට කටයුතු කරනවා. වවුතර මතක තියාගන්න. අපේ කතා කරපු අන්තර්බුද්ධල කාරණා වල මොනවද උපකාරයන් වෙන්නේ අන්තර්බුද්ධල කාරණා උපකාරයන් මොකද උදේ ප්‍රධානිය විදිහට කටයුතු කරනවා නායකයා විදිහට කටයුතු කරනවා සබඳතා පවත්වා ගන්න විදිහට කටයුතු කරනවා නේද
ඊට අමතරව ඔයාලට මතකද මේ කතා කළා ළමයි ඒ අන්තර්පුද්ගලකාරයන් තීරණකාරයන් තොරතුරුකාරයන් වල ඔයාලට මතකද දරුවනේ තොරතුරුකාරයන් නේද අපි දෙවෙනිට කතා කරේ මොනවාද උපකාරයන් තොරතුරු නියාමකයෙක් වෙනවා ඒ වගේම තොරතුරු බෙදා හරින්න විදිහට කටයුතු කරනවා ඒ වගේම මාධ්‍ය ප්‍රකාශක විදිහට කටයුතු කරනවා මෙන්න මේ උපකාරයන් උදාහරණ ප්‍රධාන කාරණේ අනිවාර්ය විභාග ප්‍රශ්නය හරි දැන් ගන්න පුතාට අටවෙනි වීඩියෝවේ වගේ ඊළඟ කොටස බලන්න තුන්වෙනි කොටස බලන්න වගේ තීරණ භූමිකා කියන එක බලන්න ව්‍යවසායකයා වෙනස් වන පරිසර තත්ත්වයන්ට ගැළපෙනසේ සංවිධානය තුළ වෙනස්කම් සිදු කිරීම. උදාහරණ නව ව්‍යාපෘති, ඒ වගේම ක්‍රියාවලිය හඳුන්වා දීම, සංවිධාන ව්‍යුහය වෙනස් කිරීම ඒ වගේ දේවල්. right ඊට පස්සේ ඒ වගේම බාධා පාලනය කරන්න විදිහට කටයුතු කරනවා බලන්න. බාධා පාලනය කරන්න. මොනවාද අනපේක්ෂිත තත්ත්වයන්ට ප්‍රතික්‍රියා දැක්වීම උදාහරණයක් තියෙන වැඩ වාජන ගිවිසුම් කඩකිරීම පාරිභෝගික පැමිණිලි අමුද්‍රව්‍ය හිඟි ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. කවුරු හරි මැෂින් එකේ වැඩ කරන එකේ දුවන බඩු ඉවරයිනේ සර් අමුද්‍රව්‍ය ඉවරයිනේ කිව්වහම දැන් ඒ වැඩ කරන දැන් ගාමන්ට් එකේ සේවිකාවට බෑ නූල් ඉවර නම් මොකක්වත් ඇඳුමේ නූල් ටික ගලවලා දෙයා මහන්නේ. ඒතර එයා මැනේජර්ට කියන්නේ මැනේජර් තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ. එයා කතා කරාම මේ සප්ලයිගේ ෆෝන් එක වැඩ කරන්නේ. සප්ලයිව කන්ටැක්ට් කරගන්න විදියන්නේ. ඒක තව එයා බලන විකල්ප මොනවද කියලා. මේ ප්‍රශ්න කවදාකවත් ලොකු ප්‍රශ්න කවදාකවත් සේවකෙට දෙන්නේ. එයා තමයි මේ බාධා පාලනය කරන්නේ. ඒ වගේ සම්පත් වෙන් කරන්න. බලන්න සංවිධාන විවිධ ඒකක අතර සම්පත් බෙදා හැරීම. ඒ කියන්නේ අයවැයක් හදලා මේ අංශයට මෙච්චරයි. මේ අංශයට මෙච්චරයි. රටකුණත් එහෙම රටක මුදල් අමාත්‍යවරයා අයවැයක් හදලා අධ්‍යාපනයට මෙච්චරයි. ආරක්ෂාවට මෙච්චරයි. සෞඛ්‍යයට මෙච්චරයි. එහෙම වෙන් කරනවා. මැනේජර් කෙනෙක් තමන්ගේ කාලය වෙන් කරනවා. ජනාධිපති කෙනෙක් තමන්ගේ කාලය එක එක වැඩවලට වෙන් කරනවා. වැදගත් වැඩවලට. මේ කවුරු හරි කෙනෙක් ජනාධිපතිතුමා එන්න අපේ টয়ලට් එක විවෘත කරන්න ඇවිල්ලා ඔබතුමාට බාල්දියක් දෙන්නම් මේ ඔයා ගිහිල්ලා තමයි විවෘත කරන්න ඕනේ කියලා මාධ්‍යෙන් ඒකට ඇවිල්ලා කැමරා උඩින් කවුළු වලින් දාලා ඒව කරන්නේ මේ ජනාධිපති කෙනෙක්. ඒ වගේ පොඩි වැඩවලට යන්නේ. ලොකු වැඩවලට සාමාන්‍යයෙන් යනවා. හරි. ලොකු වැඩවලට යනවා. හරි. දැන් ටොයිලට් ප්‍රදේශයේ තියෙන ටොයිලට් 10000ක් විතර අපද්‍රව්‍ය අරගෙන ඒ අපද්‍රව්‍ය වලින් පොහොර හදන ෆැක්ටරියක් විවෘත කරන්න ජනාධිපතිතුමා යනවා. මොකද ඒක ලොකු වැඩක්. විශාල ප්‍රමාණයක් කරේ විශාල වැඩක්. රයිට්. එතකොට මේ වගේ කාලය වෙන් කරලා දෙන්න. බලන්න වාර්ෂික අයවැය ලේඛනයේ තමන්ගේ කාලය යටතේ උදාහරණ වෙන් කර දීම ඒ වගේ උදාහරණ. ඒ වගේම නෙගෝෂියේට් අදහස් උමාරු කරන්න. බලන්න අභ්‍යන්තර හා බාහිර ගැටුම්වලදී මැදිහත් කරුවෙකු ලෙස කටයුතු කිරීම. දැන් ඔයා දැන් උදාහරණයක් කාර්මික සම්බන්ධතා ගැටලුවලදී ගිවිසුම් ඇති කර ගැනීමට සහාය වීම. ඒ කියන්නේ වෘත්තීය සමිතියත් එක්ක සාකච්ඡා කරන ඔයාට පැටලෙනවා පුතා. බාධා පාලනය කරන්නා සහ අදහස් උමාරු කරගන්නා කියන එක පටල ගන්න එපා. බාධා පාලනය කරනවා කියලා කියන්නේ එදිනදා වැඩ කර යනකොට ඇතිවන ට්‍රබල්ස් තියෙනවා. මැෂින් කැඩෙනවා. හරි සේවකව රණ්ඩු වෙනවා. අමුද්‍රව්‍ය හිඟ වෙනවා. අන්න ඒවා තමයි බාධා කියලා කියන්නේ. ඒතර දැන් අදහස් උමාරු කරගන්න කියලා කියන්නේ රජය, බාහිර පාර්ශව, වෘත්තීය සංගම්, කර්මාන්තය යන තරගකාරයෝ ඒගොල්ලොත් එක්ක සමහරට අපිට අදහස් උමාරු කරගන්න වෙනවා. ඒක තමයි අදහස් උමාරු කරගන්න කියලා කියන්නේ. හරි. ඒතර අනිවාර්යෙන් බලන්න වැඩි වෙලාවක් අරගෙන කියන්නේ මේක විභාගයට අනිවාර්යෙන් ප්‍රශ්නෙට කොටසක්. පිටවංග 9 දිනක් ප්‍රශ්න ටික කරන්න පුතා. පිටවංග 9 දිනක් ප්‍රශ්න ටික කරන්න විනාඩි 5ක් අරගෙන ඉක්මන් කරන්න ඕනේ.
හරි. ආයතනයේ සේවක කණ්ඩායමක් දෙකක් අතර ගැටුමක් පැන නගිනවා. මේ විසඳීමට ක්‍රියාත්මක වීම අපිට ගන්න වෙන්නේ ගැටලු සමනය කිරීමක් කියන. ආයතනයේ නව තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අනිවාර්යෙන් තමයි මාධ්‍ය ප්‍රකාශක විදිහට කටයුතු කිරීමක්. ඒ කියන්නේ තොරතුරු මේ කාරණා. ආයතනයේ නව තීරණ සැලසුම්සේ සේවකයන් දරුන් දීම සහ රැස්වීම පැවැත්වීම ආයතනයේ තොරතුරු කාර්යයන් වල තොරතුරු බෙදා හැරීම කියන එකට. ඒක සම්පත් බෙදා හැරීම ආයතනයේ මොකටද? තීරණ කාරණා වලට. පස්වෙනික ආයතනික අරමුණු සඵලදායකව ඉටු කර ගැනීමට සම්පත් කාර්යක්ෂමව භාවිත කළ යුතුයි. සම්පත් කාර්යක්ෂමව භාවිත කළ යුතුයි. ඊට පස්සේ 6 වෙනි එක බලන්න. ඵලදායීතාවය මගින් නිමෝම් සහ යෙදවුම් අතර සම්බන්ධය පෙන්වන ඵලදායීතාවය මගින්. 7 නිෂ්පාදන සාධක එක්රැස් කර ව්‍යාපාරය ආරම්භ කරන්නා කවුද? ව්‍යවසායකයා. කල්පනාකරන ක්‍රියාවලිය සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම පාලනය යන කාරණක සමනත වෙනවා. 9 වෙනි කල්පනාකරන කාරණ තොරතුරු තීරණ අන්තර්පුද්ගල ලෙස ලෝකඩ වර්ග කළ ඉදිරිපත් කළ දේ හෙන්රි මින්ස්බර්ග්. අන්තර්පුද්ගල සම්බන්ධතාවලදී වඩාත් අවධානය යොමු කරනු ලබන්නේ මොන සම්පත කෙරෙහිද? ගව සම්පතද? මානව සම්පත කෙරෙහි. මානව සම්පත කෙරෙහි. right. හරි. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ හැමෝම ආසාවෙන් ඉන්න මාතෘකාවක් පිළිබඳව තමයි සාකච්ඡා. ඇයි හැමෝම ආසාවෙන් ඉන්න මාතෘකාවක් කියලා කියන්නේ? සමහර ළමයි අහනස මැනේජර් කෙනෙක් වෙන්න මොනවද කරන්න ඕන? එහෙම අහනවා. මැනේජර් කෙනෙක් වෙන්න මොනවද කරන්න ඕන? මැනේජර් කෙනෙක් වෙන්න දැන් අපෙන් අහන්න ඕන මැනේජර් කෙනෙක් වෙන්න මොනවද කරන්න ඕනේ කියලා නෙමෙයි. මැනේජර් කෙනෙක් වෙන්න මොනවද තියෙන්න ඕන ක්වොලිෆිකේෂන්. මැනේජර් කෙනෙක් වෙන්න තියෙන සුදුසුකම් මොනවද? ඒක තමයි අහන්නේ. එතකොට තමන් කරන්න ඕනේ සුසුකම් ටික අහගෙන ඒ සුසුකම් ටික සපුර ගන්න. එතකොට මැනේජර් කෙනෙක් වෙත හැකියි. හරි මැනේජර් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එකට වඩා මැනේජර් කෙනෙක් වෙන්න අවශ්‍ය කරන සුසුකම් කියන ඒවා තමයි වැදගත්. දරුවනේ ඕනම ආයතනයක මැනේජර් කෙනෙක් වෙන්න අවශ්‍ය කරන සුසුකම් වලට අයිති වෙන ප්‍රධාන කාරණා තියෙනවා 3ක්. ඒ කාරණාවට අපි කියනවා 3H කියලා කියනවා. ඔබට 3H තියෙනවා. ඔබට මේ කාරණා 3 තියෙනවා නම් ඔබට මැනේජර් කෙනෙක් වෙන්න එක මහ ලොකු ගියමක් නෙමෙයි. මොනවාද මේ අවශ්‍ය කරන 3H එකක් තමයි යාට හෙඩ් තියෙනවා. හෙඩ් දැන් මම දන්නවා වීඩියෝ එක බලනම ඔළුව අත ගාලා බලනවා. බලන්න අංගෙවිලක් දන්නේ මෙහෙම ඔළුව අත ගාලා බලනවා. ඒ හෙඩ් එක නෙමෙයි. මෙතන හෙඩ් කියලා කියන්නේ දැනුම කියන්නේ. දැනුම කියන්නේ. තව යාට තියෙනවා පුතා හෑන්ඩ් තියෙනවා. හෑන්ඩ් අර ගෑන් කොහොමද දැන් ඔන්න අත බලන කට්ටිය. දැන් අතේ රේඛා ගෙවිලා කට්ටිය. ඇයි? අතේ රේඛා නැහැ. මේ දවස්වල අතම හොදලා සැනිටයිසර්ලා රේඛා ධන රේඛා හැම ඇත්තෙම නේ. ධනේ ඇත්තෙම නේ. හරිද? හෑන්ඩ් කියලා කියන්නේ මොකද්ද? කුසලතා කියන්නේ. කුසලතා කියන්නේ බඩවැල් කියන එක එහෙම නෙමෙයි. ඇයි කුස කියන්නේ බඩ. ලතා කියන්නේ වැල් බඩවැල්. එහෙමත් කඩලා ලියන තමයි ඉන්න. කුසලතා යන මොනවද කොහොම බඩවැල් කියලා ලියන. වචන සම්බන්ධලා. එහෙම ලියලා විභාගයට දුන්නා දීමක් පේපර් එකට ඇට්ටි හැලෙන්න කියලා ළමයි ගෙදර එනවා. අම්මට කියනවා දුන්නාම මේ ඇට්ටි හැලෙන්න කියලා. ප්‍රතිබලාම තමන්ගේ ඇට්ටි ටික තමයි හැලෙන්නේ. කුසලතා කියලා කියන්නේ අපි තව චුට්ටකින් කතා කරමු. හෙඩ් බලනවා, හෑන්ඩ් බලනවා, අනිත් එක තමයි ඉන්නේ හાર્ට් බලනවා. හાર્ට් කියලා කියන්නේ මොකද්ද? දැන් ඔය ඒ කියන්නේ පපුවද? ඔය ගෑන් ළමයිම ඉන්ටර්වයුව ගියාම හાર્ට් බලනවා. හાર્ට් බලන්න ඕනේ කියලා බලනවද ඒක බලන්නේ නැහැ නේ. හાર્ට් බලනවා කියලා කියන්නේ මොකද්ද? ආකල්ප බලන. විවිධ දේවල් පිළිබඳව ඔබේ තියෙන හොඳ ධන ආකල්ප කිනියව බලන්න. මේ ළඟදී ලංකා බැංකුවේ ඇසිස්ටන්ට් මැනේජර් තනතුරට මේ තිබුණා මේ ඉන්ටර්වයුව එකක්. ඒ ඉන්ටර්වයුව එකට කතා කරලා තියෙන්නේ අනිවාර්යයෙන්ම අභ්‍යන්තර සේවකෙන් විතරයි මේ කතා කරන්නේ. කියන්නේ ප්‍රොමෝෂන් වලට උසස් වීම වලට. ඒකෝ ඒගොල්ලන්ගේ අධ්‍යාපන දැනුමින් බලන දෙයක් නෑ. මොකද ඒගොල්ලන්ගේ රස්සාවට අරගෙන තියෙන්නේ අධ්‍යාපන කුසලතාවයත් එක්ක. හරි. එතකොට ඒගොල්ලන් බලන්නේ working knowledge එක බලන. ඒ කියන්නේ ඒගොල්ලන් ප්‍රශ්න අහනවා. ආදිසියලි මෙහෙම කස්ටමර් කෙනෙක් වෙනවා ලෝන් එකක් දෙනවා. මොකද්ද ඔයා කරන්නේ? කොහොමද ඔයා ලෝන් එක දෙන්නේ? එතකොට මේ කුසලතාවය ටැලන්ට් එක බලන්න. හරි. සමහර තියරිස් අනුව ක්‍රිබ් එක කියන්නේ මොනවද? ක්‍රිබ් එකේ මොනවද තියෙන්නේ? ක්‍රිබ් report එකේ මොනවද ඔයගොල්ලෝ බලන්න? දැනුම බලන්න.
ඊට පස්සේ තව එක්කෙනෙක්ගෙන් අහලා තිබ්බා හදිස්සියදී බැංකුව රජයේ විසින් පෞද්ගලික අංශයට විකුණන්න යනවා. ඔයා මොකක්ද ඒක වළක්ව ගන්න කරන්නේ? ඔයාට මොකද්ද කරන්න පුළුවන් ඒක වළක්ව ගන්න. ඒතකොට ඒ ළමයාගේ ආකල්ප බලන්න. ඒ ළමයා කිව්වොත් මං ගිනි තියා ගන්නවා. මම ලංකා බැංකුවේ ලොකුම හෙඩ් ඔෆිස් එකට ගිහිල්ලා ඒකේ උඩම තට්ටුවට ගිහිල්ලා ඒ උඩම තට්ටුවට ඒ තට්ටු ගානක් තියෙනවා. තට්ටු 25ක් අතර තියෙන ගොඩනැගිල්ල ලොකු පිට්ටු බබුව ගොඩනැගිල්ල නේ. ඒකේ මම උඩම තට්ටුවට ගිහින් වහලට නැගලා ඒ වහලටත් තව ඉනිමගුකුත් මේ වී හැඩේ ඉනිමගුකුත් තියලා ඒක උඩින් මම පැනලා මැරෙනවා. මම බැංකුව වෙනුවෙන් එහෙම කරනවා. ගන්න නෑ ඌ. උපක්‍රමික තීරණගත යුතුයි බැංකුව රැකගන්න. ඒ උපක්‍රමික තීරණ ගන්න යාට පුළුවන් ද යාට ඒක දැනුම තියනවාද යාට කුසලතා තියනවාද යාගේ ආකල්ප මොනවද? එයාක මම මොකද කරන්නේ? මම එක සේවකයෙක්. මම අස්සල වෙන බැංකුවකට ඕන මගුලක් කරගන්න කියලා. ඒකට කොහොමද යාට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙන්නේ? ඒතකොට එතෙන්දී යාගේ ආකල්ප බැංකුව වෙනුවෙන් පක්ෂපාතීත්ව බැංකුව වෙනුවෙන් මොනවද යාට කරන්න පුළුවන් කියලා යාගේ බලනවා යාගේ මේ ආකල්ප කියන්නේ. මැනේජර් කෙනෙක් වෙන්න දරුවනේ පට්ටයන් ඉගෙන ගත්තා කියලා හරියන්නේ නැහැ. ඒකට අනිත් දේවලු දැනගන්න ඕනේ. ඒ කියන්නේ වැඩ කිරීමෙන් තමයි ප්‍රැක්ටිකල් එකෙන් තමයි කුසලතා ටික වර්ධනය වෙන්නේ. අසුරු කරන සමාජයේ ලබන අධ්‍යාපනය, පාසල් පසුබිම, පෞල් පසුබිම, දේශපාලන පසුබිම, හරි පොතපත කියවීම, අන්තර්ජාලය පරිශීලනය කිරීම තුළින් තමන්ගේ ආකල්ප කියන ඇටිටියුඩ්ස් කියන හදා ගන්න පුළුවන්. ඒක ඉතින් අධ්‍යාපනයෙන් දෙන්න බෑ මේවා. මේවා වැඩ කිරීමෙන් ජීවත් වීමෙන් තමයි දැනගන්න ඕනේ. හරි දැනුම කියන එක ගන්න පුළුවන් අධ්‍යාපනය. දැනුමේදී බලනවා තමන් දෙයක් කරන්න ඕන විදිහ. කියන්නේ මේ මෙතෙන්දී බලනවා කල යුතු ආකාරය පිළිබඳ දැනුම තියනවාද කියලා බලනවා. යමක් කල යුතු ආකාරය සහ කල යුතු දේ පිළිබඳ කල යුතු දේ මොකද්ද කරන්න ඕනේ කියලා අහන කොහොමද ඒක කරන්න ඕනේ කියලා. ඒ ගැන දැනුම තියනවාද කියලා බලනවා. කුසලතා ගත්තාම කුසලතා බෙදනකොට කොටස් දෙකකට තමන් සාමාන්‍ය කුසලතා ටිකක් තියෙන්න ඕන. ඒ වගේම විශේෂ කුසලතා ටිකක් තියෙනවා. විශේෂ කුසලතා කියලා කියන්නේ මොනවද? භාෂා දෙකක් තුනක් කතා කරන්න. නේ අඩු ගන්න ලංකාවේ නම් සිංහල හොඳට අපිට පුළුවන්. ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය මීඩියම් වත් අඩු ගන්න දෙමළ භාෂාව පොඩ්ඩක්වත්. හරි. නේද? මේ විඩෝගේ දානවා මේ තමිල් තෙරියම. හරි උඹලක තමිල් තෙරියම. කියලා එහෙම අහනවා. සමහරට ඒ ප්‍රශ්නේ අහන්න විතරයි ඉන්ටර්වයුව එකේ ඉන්න එකාට පුළුවන් වෙන්නේ. අපි නිකන් යන ඉන්ටර්වයුව එකට මේ කඩේ යන පාන්ගිරියක් කියන කඩේ යනවා. ආපහු පාන්ගිරිය අරගෙන ගෙදර එනවා. පාන්ගිරිය අරන් ගෙදර. ඒ විදිහට අපි ඉන්ටර්වයුව එකට යන්නේ. අපේ ඉන්ටර්වයුව කරන්නේ කවුද? ඉන්ටර්වයුව බෝඩ් එකේ ඉන්නේ කවුද කියලා හොඳට දැනගෙන තමයි අපි යන්නේ. අපි යනවා දැන් පළවෙනි එක ස්ටෙෆෙනි අල්විස්. අපි දන්නවා ස්ටෙෆෙනි අල්විස් දුවා ස්ටෙෆෙනි කොට ඉංග්‍රීසි වලට බලයි. ඒ කියන්නේ අනිවාර්යෙන් කඩ හොඳ ඇති. පොඩ්ඩක් කඩ පොලිෂ් කරගෙන යන්න. හරි. තව එක්කෙනෙක් ඉන්නවා මෛත්‍රීපාල මේ වරුසවිතාන. හොඳ සිංහල. ඉංග්‍රීසියෙන් තමයි ගොඩක් කරලා ප්‍රශ්න අහනවා. හරි. ඊට පස්සේ මේ තව එක්කෙනෙක් ඉන්නවා නඩරාජා සුබ්‍රමණියම්. අම්බෝ. දෙමළ කිව්වට අඬ දෙමළ වගේ. හරි. ඉන්ටර්වයුව එකට ගියාම ළමයි අපි දකිනවා යා මේ ඉරිතුන ගහලා පොට්ටුවකුත් ගහලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට දෙමළ. ආනවා යා දෙලිම ආනවා can you speak English? ආවමකට ස්ටෙෆනි ආනවා ඒක. yeah I can speak, I can manage very well කියලා එම උත්තර දුන්නා. මේ උන්ට satisfy යා මොකක් හරි ප්‍රශ්නයක් අහනවා. What do you think about your job? කියලා අහනවා. ඒතර කියන I like my job. හරි. I want develop my career life එහෙම කියනවා. career life කියලා කියන්නේ නරක දෙයක් නෙවෙයි. සිංහලෙන් කෙනා කියන පුතා නරක දේවල් කියන්න එපා. මෙතන career life ආරම්භය කියලා කියන්න එපා. ඒ නෑ career life කියලා කියන්නේ තමයි වෘත්තීය ජීවිතය කියන්නේ. මම දෙමළෙක් කෙනා තමයි නිකන් තමන්ගෙන් අහනවා උඹලක තමිල් තෙරියම කියලා අහනවා. ඒක අපි කියන කොන්ජි පොඩ්ඩක් පුළුවන් කියන. තමයි ඒ ප්‍රශ්න විතරයි අහන්නේ. වර්ධනය අපි ගොඩක් දී බැලන්ස් කර ගන්න භාෂා කුසලතාවය විශේෂ කුසලතාවය. ඉදිරිපත් කිරීමේ හැකියාව. මම කමර්ෂල් බැංකුවේ ඉන්ටර්වියුවට ගියාම අපිට ඇඩ්වර්ටයිස්මන්ට් නැගිටලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන්න කිව්වා. ඉතින් ඒ වගේ මේ ඉදිරිපත් කිරීමේ කුසලතාවය සහ ඉදිරිපත් වීමේ කුසලතාවය විශේෂ කුසලතාවය. මැනේජර් කෙනෙක්ට ඒ වගේ মালටි ටැලන්ට් පෙන්වනවා. සාමාන්‍ය කුසලතා තුනක් තියෙනවා. සාමාන්‍ය කුසලතා තුන මම තාම පොඩ්ඩකින් ඔයාලට කියලා දෙන්නම්. දැම්ම කියලා දෙන්න බෑ. ඒක වෙනම දෙයක්. ඒක ඕනම ලෙවල් එකේ මැනේජර් කෙනෙක්ට තියෙන්න ඕනේ.
ආකල්ප ගැන එක ආකල්ප අහනවා. රස්සාව පිළිබඳ ආකල්ප, රට ගැන ආකල්ප, සමාජය ගැන ආකල්ප, තමන් ගැන ආකල්ප, මයිසෙල්ෆ් කියලා කියන්නේ. දැන් ඔය ඇසිස්ටන්ට් මැනේජර් ඉන්ටර්විව් එකට ගියාට පස්සේ මුලින්ම කියලා තියෙන්නේ තමන්ගේ මෙච්චර කල් තමන් මේ දැන් ඔයා කොච්චර කල් බැංකුවේ වැඩ කරලා තියෙනවද? හරි එතකොට කියනවා අවුරුදු 5ක් අවුරුදු 6ක් කියලා කියන එහෙනම් ඒ අවුරුදු 6 අන්තිම අවුරුද්ද වගේ ෆෝමස් කියලා කියන්නේ මුල් අවුරුද්ද නෙවෙයි අන්තිම අවුරුද්ද කියන්නේ අන්තිම අවුරුද්ද කියන වගේ ෆෝමස් කෙටියෙන් විනාඩියකින් කියන්නේ ටක් ගාලා ඒ තමන්ගේ ඇචීව්මන්ට් ළඟම එකේ ඉඳලා අන්තිම එකට කියනවා ළඟම එකේ ඉඳලා නැත්නම් ඉන්ටර්විව් එකට යනකොට පුතේ තමන්ගේ සර්ටිෆිකේට් ෆයිල් එකේ උඩින්ම තියන්න එපා පහවසරේදී උඩ පැන්න කියලා පහවසරේ උඩ පැන්නලා කොන්සර්ට් එකේ උඩ පැන්නලා ගත්ත සර්ටිෆිකේට් එක මුලින්ම තියන්න එපා තමන්ට තියෙන ලොකුම ක්වොලිෆිකේෂන් එක තියන්න කොළඹ කැම්පස් කොළඹ යුනිවර්සිටි MBA එකක් තියෙන උඩින්ම තියෙන එක ඒක මෙහෙම ඇරලා බලලා ඉවරලා අම්බෝ මේ ක්වොලිෆිකේෂන් ගොඩයි කියලා තියෙනවා නැත්නම් ඔය පහවසරේ උඩ පැන්නා 9 වසරේදී ගීත ගායනා කළා ඕව බලලා එපා වෙනවා ඒගොල්ලන්ට. ඒතර අන්තිමටම තමයි වගේ ලොකුම ක්වොලිෆිකේෂන් එක තියෙන්නේ. ඒකට අවධානයක් යන්නේ උඩින්ම තියන්නේ. ඒක උඩින්ම තියන්නේ. හරි උඩින්ම තියන්නේ. හරි. එන්නේමයි ඒ වෙදින තත්ත්වෙක. ඒ වෙදින තත්. ඉතින් තමන් නිතරම අන් අයගේ අවධානය ගන්න වැඩිපුරම කරන්න ඕන තමන්ට තියෙන හොඳම දේ පෙන්වන එක. දැන් ගෑල්ලාමගේ ලස්සනම තොලන වැඩිපුරම හැඩ කරන්නේ තොල. මුණ දිහා බලපුවා ඒක දිහා දාපි. නේ? පිරිමි ළමයිගේ වැඩිපුරම ලස්සන කර පළල නම් එයා අඳින්නේ ඒ කරේ පළල පේන ටී-ෂර්ට් එකක් කර ෂර්ට් එකක්. ඒ වගේ ක්වොලිෆිකේෂන් වල තමන්ගේ තියෙන හොඳම දේ නම් තමන්ට පෙන්වන්න ඕනේ. ඒක තමයි උඩින්ම තියන්නේ. ඒක තමයි උඩින්ම තියන්නේ. ඒක තමයි ඇති. ඒක තමයි ඇත්ත. හරි. මිනිසුන්ට පෙන්වන්න ඕන තමන්ට තියෙන හොඳම දේ හොඳම දේ තමයි මිනිස්සු පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒකට මේ විදිහට ඒක කරන්න ඕනේ. ඒ වගේ විවිධ ආකල්ප පිළිබඳව අනිවාර්යෙන් පරීක්ෂා කරලා බලන්න. මේ 3H කියලා කියන්නේ head, hand, heart. මෙන්න මේ වගේ සමනතර කළමනාකරණයට අපි කියන මොකක්ද? 3H කළමනාකරණය වර්තමානයේ වැඩිම වටිනාකමක් තියෙන කළමනාකරණය තමයි 3H කළමනාකරණය කියලා කියන්නේ. හරි එමනම් පුතාලා යන්න පිටුවංක 10ට ගිහලා ඉස්සලා ඒ වගුව චුට්ටක් බල මේ chart එක පොඩ්ඩක් බලන්න හොඳද? chart එක බලලා සාමාන්‍ය කුසලතා තුනක් දාලා තියෙනව නේද? මානව කුසලතා, ඒ වගේම මනෝභාවාත්මක කුසලතා, තාක්ෂණික කුසලතා කියලා තුනක් දාලා තියෙනව නේද? අන්න ඒ තුන highlight කරගන්න. මෙන්න මේ සාමාන්‍ය කුසලතා තුනක් තියෙනවා. අන්තර්බුද්ධ නැත්නම් මානව කුසලතා, ඒ වගේම තාක්ෂණික කුසලතා, මනෝභාවාත්මක කුසලතා කියලා අන්න ඒවා ඒ තුන highlight කරගන්න. ඒ තුන highlight කරගන්න. හරිද? හරි. question එකට යමු. 3H කළමනාකරුවෙකු ලෙස කවරෙක් අදහස් වන්නේද එවැන්නෙකු සතු විය යුතු ගති ලක්ෂණ මොනවද කියලා අහනවා. ලියමු ගති ලක්ෂණ මේ. වර්තමානයේදී වැඩිම වැදගත්කමක් ඇති කළමනාකරුවන් ලෙස සැලකෙන්නේ 3H කළමනාකරුවන්ය. වර්තමානයේදී වැඩිම වැදගත්කමක් ඇති කළමනාකරුවන් ලෙස සැලකෙන්නේ 3H කළමනාකරුවන්ය. 3H කළමනාකරුවන්ය. එනම් දැනුම කුසලතා සහ ආකල්ප වලින් සමන්විත වන කළමනාකරුවෙකි. දැනුම කුසලතා ආකල්ප වලින් සමන්විත වෙන කළමනාකරුවෙකි.
ඡේද කඩන්න. කිසියම් දෙයක් කළ යුතු ආකාරය සහ කිසියම් දෙයක් කළ යුතු ආකාරය සහ කළ යුතු දේ පිළිබඳ දැනුමත් කළ යුතු ආකාරය සහ කළ යුතු දේ පිළිබඳ දැනුමත් විවිධ ශේෂ්ත්‍ර පිළිබඳව පවතින ධනාත්මක ආකල්පත් විවිධ ශේෂ්ත්‍ර පිළිබඳව පවතින ධනාත්මක ආකල්පත් सामान्य सह विशेष कुशलता වැදගත් වේ. හොඳයි. ඊට පස්සේ ඒකම පල්ලෙහාට එවැන්නක සතුයුතු ගති ලක්ෂණ මොනවද කියලා පටල ගන්න එපා. ආ හයිලයිට් කරගන්න ගති ලක්ෂණ කියන වචනේ. පුතලා හයිලයිට් කරගන්න ගති ලක්ෂණ කියන වචනේ. දරුවනේ ගති ලක්ෂණ කියන්නේ ඇඟේ තියෙන ඕන දේවල්. දැන් ඕනම කලමනාකරුවෙක් දැනුම කුසලතා ආකල්ප වලට අමතරව එයාගේ තියෙන ඕනේ මේ වෙනම ගති ලක්ෂණ ටික. මානව ලක්ෂණ ටික. එයා බුද්ධිමත් වෙන්න ඕන. එයා කාරුණික වෙන්න ඕන. එයාට මානුෂීය ගුණාංග තියෙන්න ඕන. එයාට අදිෂ්ඨානයක් තියෙන්න ඕන. හරිද? එයාට අවංකභාවය තියෙන්න ඕන. ඉතින් ඒ වගේ ගති ලක්ෂණ ටිකක් තිබුණොත් තමයි මේ කුසල මේ සුසුකම් එකේ ගති ලක්ෂණ තිබුණොත් තමයි මේ කලමනාකරුව හොඳම කලමනාකරුවෙක් වෙන්නේ. පෞරුෂාත්මක ලක්ෂණ වැදගත්. උස මහත පෙනුම නේ සිත් ගන්නා සුළු බව උස නැතත් සිත් ගන්නා සුළු නම් හොඳයි. මිනිහ කුස වෙන්න ඕන කියලා නීතියක්ම නැහැ නේද? ඒතර ඒ වගේ මේ දැන් ඒ වගේ මේ පෞරුෂාත්මක ගුණාංගෙම තියෙන්න ඕනේ. අපිට ඔක්කොම මෙතන අවශ්‍ය වෙන්නේ අපි කීපයක් හයිලයිට් කරගමු. ආත්ම විශ්වාසය හයිලයිට් කරගන්න. කාරුණික භාවය හයිලයිට් කරගන්න. කායික හා මානසික සෞඛ්‍යය හයිලයිට් කරගන්න. ස්ථාවර වීම, يعني තීරණය කරනකොට වැනි වෙනින් නැතුව ඒ තීරණය ගන්න එක තමයි ස්ථාවර වෙනවා කියන්නේ. සාමාන්‍ය අවබෝධයේ උපායශීලී බව ඒ මාර වැදගත්. ඒ වයිලයිට් කරගන්න. හරි. ඊළඟ මම පුතාලට කිව්වා මෙතන මේ දැන් දැනුම ගැන විභාගෙදි වැඩිපුර ප්‍රශ්න අහන්නේ. ආකල්ප ගැන මුකුත් ප්‍රශ්න අහන්නේ බය වෙන්න එපා. කුසලතාවල සාමාන්‍ය කුසලතාව පිළිබඳව දා වැඩිපුර ප්‍රශ්න අහන්නේ. විශේෂ කුසලතාව පිළිබඳව මුකුත් අහන්නේ නෑ ඔයගොල්ලෝ. හරි ඒ නිසා කලමනාකරු ඕනම මට්ටමේ කලමනාකරු ඉතියා ඉහළින්දියත් මැදපෙළින්දියත් පහළින්දියත් ඕනම මට්ටමේ කලමනාකරුවෙක්ට වැදගත් වෙන සාමාන්‍ය කුසලතා පිළිබඳව අපි ඉගෙන ගත යුතුයි. සාමාන්‍ය කුසලතා පිළිබඳව. හරි. පුතාලා මොනවද කලමනාකරුවෙක් සතු වෙන්න ඕන සාමාන්‍ය කුසලතාවය? මොනවද කලමනාකරුවෙක් සතු වෙන්න ඕන සාමාන්‍ය කුසලතාවය? සාමාන්‍ය කුසලතා තියෙනවා කීයක්ද? 3ක්. එකක් තමයි मनोभावात्मक कुशलता. मनोभावात्मक कुशलता. मनोभावात्मक कुशलता කියන එකෙන් අදහස් වෙන්නේ මේ යාළුවෝ සමහර අය මනෝගාලේ කියන්නේ කල්පනා කරනවා. එහෙනම් කල්පනා කියන ඉදිරිය ගැන කල්පනා කරලා සිතලා තීරණ ගැනීමේ හැකියාව තමයි මනෝභාවාත්මක කුසලතාවය කියලා කියන්නේ. ඔබ දන්නවා ආයතනයක ඉන්නව දරුවනේ ආයතනයක ඉන්නව දරුවනේ කල්පනාකරු වර්ග 3ක්. කවුද කල්පනාකරු වර්ග 3? ඉහළ කල්පනාකරු ඉන්නව, මැද පෙළ කල්පනාකරු ඉන්නව, පහළ කල්පනාකරු ඉන්නව. කවුද කල්පනාකරු වර්ග 3? ඉහළ කල්පනාකරු ඉන්නවා, මැද පෙළ කල්පනාකරු ඉන්නවා, පහළ කල්පනාකරු ඉන්නවා. දැන්
මනෝභාවාත්මක කුසලතාවය කියලා කියන්නේ හිතලා තීරණ ගැනීමේ හැකියාව නම් සාමාන්‍යයෙන් ওই තීරණ ගැනීමේ හැකියාව වැඩිපුර මොනේ ඔය කලබනා කරොත් තුන්දෙනා කාට ඉහළයටද මැදපළයටද පහළයටද ඉහළයි මුළු ආයතනය ගැනම හිතන්න මුළු ආයතනය ගැන ඒගොල්ලන්ගේ තීරණය වැරදුනොත් ඒ මුළු ආයතනයම ඉවර වෙනවා හරි ඒ නිසා ඒ ගන්න තීන්දුව බරපතල තීන්දුවක් වෙනවා එහෙනම් මනෝභාවාත්මක කුසලතාවය වැඩිපුර මොන වෙන එකට ඉහළ කරනවා මැදපෙළ කලමනාකරෝ හිතන්නේ තමන්ගේ අංශය ගැන විතරයි. දැන් අලෙවි කලමනාකරෝ හිතුවොත් හිතන්නේ තමන්ගේ අංශය ගැන විතරයි. අදිශයර වැරදීමක් වුණොත් අලෙවි අංශය ඉවරයි. හරි ඒ වගේ අර දැන් ඉහළ කලමනාකරොට තරම්ම මනෝභාවක කුසලතාවයේ පහළ කලමනාකරොට මැදපෙළ කලමනාකරොට පහළ කලමනාකරොට නෑ. පහළ කලමනාකරෝ හිතන්නේ දෛනික වැඩක් ගැන විතරයි. ඔයා හිතන්නේ බැංකුවක කැෂියර් එකේ වැඩ කරන එක්කෙනා හිතන්නේ මුදල් ගන්න එක අපෝ දෙන එක ඒක ගැන විතරයි. එයා වක්කීම දරන්නේ ඒක ගැන විතරයි. වෙන දෙයක් ගැන එයා වක්කීම දරන්නේ. බැංකුවක ණයාංශයෙන් නිදාතියේ ණය ලබා දීම අඩු වුණොත් ණය පැහැරීම බැන්නොත් එයා එකට වක් කියනවා. එයා වක්කීම දරන්න ඕනේ. නොසුදුසු පුද්ගලයන්ට ණය දීලා නම් එයා වක්කීම දරන්න ඕනේ. ක්‍රෙඩිට් ඔෆිසර් කියන එක ක්‍රෙඩිට් ඔෆිසර් කියලා කියන්නේ බැංකුවේ හાર્ට් එක. ක්‍රෙඩිට් ඔෆිසර් කියලා කියන්නේ යම්කිසි මේ බැංකුවක තියෙන මේ කියන්නේ යම්කිසි බැංකු ශාඛාවක තියෙන හાર્ට් එක වගේ. එතන තමයි ආදායම් උපයන තැන. ඒ කියන්නේ ණය දීමෙන් තමයි බැංකුව ආදායම් උපයන්නේ. ඒත් එයා අඳුර ගන්න ඕන හරිම පුද්ගලයා කවුද කියන්නේ. නේ? හරි පුද්ගලයා කවුද කියන්නේ. ඒ වගේම බැංකුවේ මැනේජර් කියන එක කියන බැංකුවේ මැනේජර් තමයි බැංකුවක ඉන්න බ්‍රේන් එක මොලේ කියන්නේ. ඉතින් ආදිසාරි මුළු බැංකුවම අන්ප්‍රොෆිට් වුණොත් මුළු බැංකුවම ලොස් වුණොත් ඒකට වාක්‍යයන් බ්‍රාන්ච් මැනේජර් එතකොට මනෝභාවක කුසලතාවය වැඩිපුර මොන වෙන්නේ ප්‍රතිකාරද මනෝභාවක කුසලතාවය වැඩිපුර මොන වෙන්නේ ඉහළ කලමනාකරන ඉහළ කලමනාකරන තමයි මනෝභාවක කුසලතාවය වැඩිපුර වෙන්නේ මැදපෙළ කියන්නේ වැඩි කරමු අපි හරි ඉහළ කලමනාකරන මේක වැඩිපුර වෙන්නේ මැදපෙළ කලමනාකරන ටිකයි ඕනේ ඒ කියන්නේ සාමාන්‍ය මධ්‍යස්ථ ප්‍රමාණයක් වගේ මැදපෙළ එකට ගන්න තම අඩුවෙන් තමයි පහළ කලමනාකරන ඕනේ. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ මනෝභාව කුසලතාවය මේ රූපසාරණ එක එක පැත්තකට අදද තව තියෙනවා තමයි තාක්ෂණික කුසලතාවය කියන එකක්. තාක්ෂණික කුසලතාවය කියලා කිව්වම සමහර අය හිතනවා යන්ත්‍රات එක්ක වැඩ කරන්න තියෙන කුසලතාවය තමයි තාක්ෂණික කුසලතාවය. එහෙම නැහැ. එහෙම නෙවෙයි. දැන් ගිණුම් ලිපිකරුවෙක්ට තියෙන තාක්ෂණික කුසලතාවය තමයි ගිණුම් තැබීම. දැන් යන්ත්‍ර ක්‍රියාකරුවෙක්ට තියෙන තාක්ෂණික කුසලතාවය තමයි යන්ත්‍රේ ක්‍රියා කරගන්න. රියදුරට තියෙන තාක්ෂණික කුසලතාවය තමයි රිය පැදවීම. අලෙවි කල්පනාකරුවෙක්ගේ තාක්ෂණික කුසලතාවය තමයි අලෙවි කිරීම. ගිණුම් කරණිය උගන්වන ගුරුවරයෙක්ගේ තාක්ෂණික කුසලතාවය තමයි ගිණුම් කරණිය ඉගෙනීම හැකියාව. ඉතින් ඒතර තාක්ෂණික කුසලතාවය කියන්නේ තමන්ගේ ප්‍රධාන කාර්ය පිළිබඳව තියෙන හොඳ අවබෝධය. ඒ තමයි තාක්ෂණික කුසලතාවය කියන්නේ. හැබැයි ආයතනයක ළමයි ඒක වැඩිපුර වෙන්නේ පහළ කළමනාකරුවන්. ඒකට හේතුව තමයි පහළ කළමනාකරුවෝ දෛනික වැඩ ගොඩාරියක් කරනවා. දෛනිකව යාගේ වැඩ ගොඩක් පොඩි වැඩ ගොඩක් තියෙනවා. ඒ හැම එකටම යාට තාක්ෂණික කුසල වැඩිපුර වෙනවා. දැන් රෙදි කපන්න, රෙදි මහන්න, රෙදි අයන් කරන්න ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. ඒතර එයාට තාක්ෂණික කුසලතාවය ටිකක් වැඩිපුර ඕන වෙනවා. මැදපෙළ කළමනාකරුවන්ට ඊට වඩා ටිකක් අඩුවෙන් ඕන වෙනවා. මැදපෙළ කළමනාකරුවෝ. හරි ඊට පස්සේ අපි මේ ගත්තොත් එහෙම පහළ මේ ඉහළම කළමනාකරුවෙක්ට තාක්ෂණික කුසලතාවය ටිකක් අඩුවෙන්ම තමයි ඕනේ. එයා අඩුවෙන්ම තමයි ඕනේ. ඒතකොට මේ මැදපෙළ කළමනාකරුවට සාමාන්‍ය ළමයි තාක්ෂණික මේ රූපසනාව වඩා සාධාරණයකට අනිත් පැත්තට යනවා. වඩා පැටලෙනවා. මාර්ගන මොන පැත්තට යනද ඇයි? ටිකක් වඩා පැටලෙනවා. අපි මේ රූපසනාව අඳිමු මේ විදිහට නේ. එහෙමයි. හරි. හරි. පළවෙනි කොටස මේකට අපි ලියමු මේක ඇවිල්ලා මනෝභාවාත්මක කුසලතාව. මනෝභාවාත්මක කුසලතාව.
හරි. මේ ඉන්නේ ඉහළ කළමනාකරු. මේ ඉන්නේ මැද පෙළ කළමනාකරු. මේ ඉන්නේ පහළ කළමනාකරු. ඒවට පේනවා මනෝභාවාත්මක කුසලතාවය. දුක්ඛ කොන මේක වැඩි කරමු. මනෝභාවාත්මක කුසලතාවය වැඩි කරන කාට ඉහළ කළමනාකරු. තාක්ෂණික කුසලතාවය ගත්තාම තාක්ෂණික කුසලතාවය ඉහළ කළමනාකරුට ඕනේ අඩු වෙන්නේ. ඉහළ එක්කනට අඩු වෙන්නේ. හරි. මැද පෙළ එක්කනට ඊළඟට මේ. මැද පෙළ එක්කනට ඊළඟට. වැඩිම ඕන කාට? වැඩිම ඕන පහළ කළමනාකරු. වෙලාවට දෙන්න ලොකු ඕනේ. වැඩිම ඕන පහළ කළමනාකරු. ඒක ඇවිල්ලා මොන කුසලතාවයද? තාක්ෂණික කුසලතාවය. උපසනාන පැහැදිලි වෙන්නේ. හරි. තවනම් අපිට මෙතන ෆුට් නෝට් එකකුත් දාලා මේ මනෝභාවාත්මක කුසලතාවය ඉන්ඩිකේට් වෙන්නේ ඕක. තාක්ෂණික කුසලතාවය මේ බිඳුව වලින් නේ. හරි. ඊට පස්සේ තව කුසලතාවයක් තියෙනවා අන්තර්පුද්ගල කුසලතාව. අන්තර්පුද්ගල කුසලතාව කියලා කියන්නේ මිනිසුත් එක්ක වැඩ කරන්න තියෙන හැකියාව තමයි අන්තර්පුද්ගල කුසලතාව. මිනිසුන්ව තේරුම් අරගෙන මේ මිනිසුත් එක්ක වැඩ කළා, මේ මිනිසුන්ව අගයලා, මේ මිනිසුන්ව අභිපේරණය කළා ඉන්නේ කුසලතාවය තමයි අන්තර්පුද්ගල කුසලතාවය කියලා කියන්නේ. දැන් අන්තර්පුද්ගල කුසලතාවය කියන එක ළමයි හැම කලමනාකරුවෙක්ටම දරුවනේ එක වගේ ඕනේ. ඒකට හේතුව තමයි හැමෝම වැඩ කරන්නේ මිනිසුත් එක්ක. හැමෝම මිනිසුත් එක්ක වැඩ කරන හින්දා හැම කලමනාකරුවෙක්ටම මේ කුසලතාවය ඕනේ කොහොමද? සමානව තමයි මේ කුසලතාවය ඕනේ. මේක මොකද්ද? මානව කුසලතාව. පාඩ කරන්න ඕනේ. මේ තියෙන්නේ මානව කුසලතාව. සෑම කෙනෙක්ටම එක වගේ අනිවාර්යෙන් වැදගත් වෙනවා. මේ රූපසරාණ කැමැති පැති වලට අනිවාර්යෙන් අදින්න පුළුවන්. වඩ නම් මම ඕනම මේක වෙන විදියකට කරලා පෙන්නන්න. දැන් මේ විදියටත් මේ හරි. මේ විදියටත් ඔක අදින්න පුළුවන්. හරි. මේ හැමෝටම සමානව වැදගත් වෙන කුසලතාවය මේ හැම කලබනාකරයකටම සමානව වැදගත් වෙන මේක දාන්න පුළුවන් මානව කුසලතාව. හරි. ඊට මේක ඒ වගේ එක විවිධ ක්‍රම තියෙනවා. දැන් මේකට ඉහළ වැද පෙළ පහළ කියලා දාලා ඉවරලා මේ විදිහට මේක වරක් කරලා අඳින්න පුළුවන්. එක එක පැතිවලට මේ රූපසරාණ අඳින්න පුළුවන්. මේක ලේසි පැත්තක්. හරි. right. බලන්න. එමුනම් බලන්න. කලමනාකරන කුසලතා. කලමනාකරුවෙක් සතුව ප්‍රධාන කුසලතා තුනක් තිබිය යුතුය. නමුත් කලමනාකරන මට්ටම් අනුව ඒ කුසලතා අවශ්‍ය කරන ප්‍රමාණය වෙනස් වෙනවා. ඉරිගා ගන්න කලමනාකරන මට්ටම් අනුව ඒ කුසලතා අවශ්‍ය කරන ප්‍රමාණය වෙනස් වෙනවා කියන එක highlight කරගන්න. හොඳයි. පළවෙනි එක ලියන්න මනෝභාවාත්මක කුසලතා. මනෝභාවාත්මක මනෝවිද්‍යාත්මක නෙමෙයි මනෝභාවාත්මක කුසලතා. මනෝභාවාත්මක කුසලතා. බලන්න ආයතනයේ එකම ඒකකයක්යි සිතා සමස්ත ආයතනයේ සඳහාම තීරණ ගැනීම සඳහා සතු යුතු කුසලතාවය තමයි මනෝභාවාත්මක කුසලතාව කියලා කියන්නේ. ඒ වැදගත් වෙන ඉහළ කලමනාකරුවන්ට කියන එක highlight කරගන්න. මාක්නිසාදයට සමස්ත ආයතනයේ සඳහාම තීරණ ගන්නේ මොවුන් නිසායි. ඉදිගා ගන්න සමස්ත ආයතනයේ සඳහාම තීරණ ගන්නේ මොවුන් නිසායි. ඊට පස්සේ තාක්ෂණික කුසලතා. තාක්ෂණික කුසලතා. බලන්න යෙදවුම් නිමවුම් බවට පත් කිරීම සඳහා කලමනාකරුවෙකු සතුයුතු කුසලතාව ඊරිගා ගන්න. යෙදවුම් නිමවුම් බවට පත් කිරීම සඳහා කලමනාකරුවෙකු සතුයුතු කුසලතාව. අරේදී යාන්ත්‍රික කාරණ පමණක් නොව පරිගණක ගිණුම් තැබීම ආදී සියලු කුසලතාවයන් අයත්තේ. මෙවැනි කුසලතාවයක් වඩා වැදගත් වන්නේ මෙහෙයුම් හේවත් පහළ කලමනාකරුවන්ට ඊරිගා ගන්න මෙහෙයුම් හේවත් පහළ කලමනාකරුවන්ට. මාක්නිසාදයට ඕන් සංවිධානික දෛනික කාරණ වල නිරත වන නිසා ඉරිගා ගන්න දෛනික කාරණා නිරත වන නිසා ඊට පස්සේ මානව කුසලතා සංවිධානයේ අනුපුද්ගලයන් සමග වැඩ කිරීම ඕලා වැඩ ගැනීම සහ ඕන අවබෝධ කර ගැනීමේ කුසලතාවය තමයි මානව කුසලතාවය කියලා කියන්නේ. මේ කුසලතාවය සියලු මට්ටම් වල කළමනාකරනට එකසේ වැදගත් වෙනවා.
මාක්නිසාදයක් සියලු දෙනාම මිනිසුන් සමග වැඩ කරන නිසායි. right බලන්න රූපසරහන බලන්න පුතේ. දැන් බලන්න අර ඉරිලි තියෙන කොටුවෙන් තියෙන හැමෝටම එක වගේ වැදගත් වෙන්නේ මානව කුසලතා. මම අදපෙකට වඩා අනිත් පැත්තට තියෙන්නේ. හරි. මම එන්නේ කලමනාකරු උඩට දාලා මේකේ තියෙන මේ පැත්තට කොයි එකයි මම එක පැත්තට අඳින්න පුළුවන්. හරිද? ඊට සියල කලමනාකරුවන්ට ටිකයි මැද පෙළ කලමනාකරුවන්ට ගොඩයි පහළ කලමනාකරුවන්ට ගොඩායි වැදගත් වෙන්නේ මොකක්ද? පහළ කලමනාකරුවන්ට ගොඩක් වැදගත් වෙන්නේ තාක්ෂණික කුසලතාවය. අන්න ඒක වරද්දලා තියෙන්නේ. ඒක වරද්දලා තියෙන්නේ. ඔය මේ පැත්තට ගිහිලා තියෙන එකක් තියෙනවනේ ඔයාගේ උපසරහනේ. මම මේක මකන්නම්. දැන් ඔයාගේ රූපසරහනේ තියෙන මේ විදියටනේ. හරි. මෙතන ඉහළ, මෙතන මැද පෙළ, මෙතන පහළ. හැමෝටම එක වගේ වැදගත් වෙන්නේ මේක ඇවිල්ලා එන මානව කුසලතාව. ඊට පස්සේ එසායි දින ඔහොම මේ. ඔහොම තියෙන්නේ. එන්න මේ මේරි කියලා තියෙන එකක් තියෙනවා නේද? මෙන්න මේ මේරි කියලා තියෙනවා. දැන් ඉහළට මෙච්චරයි, මැද පෙළට මෙච්චරයි, පහළට උච්චරයි. හරි. ඉතින් පහළට වැඩිපුරම වැඩගත්තනේ මොකක්ද? තාක්ෂණික කුසලතාව. දැන් මේ පළවෙනි එකේ තියෙන මේ පැත්තටනේ. එහෙනම් පළවෙනි එක හරි පුතේ. මේම තියෙන්නේ මොකද්ද? මානව කුසලතාව. ඊට පස්සේ මේම තියෙන්නේ මොකද්ද? මේම තියෙන්නේ තාක්ෂණික කුසලතාව. මේක පාඩ කරන්න ඕනේ නැහැ. මේ ඉහළට මෙච්චරයි, මැද පෙළට මෙච්චරයි, පහළට අඩු නම් ඉහළට වැඩි නම් මේක මනෝභාවාත්මක. මේ මනෝභාවාත්මක කුසලතාවට සංකල්පීය කුසලතාව කියලා කියනවා. මම සිලබස් එකේ ඔය වචන තියෙනවා. ඒකත් ලියන්න ඕනේ. මනෝභාවාත්මක කුසලතාවට සංකල්පීය කුසලතාව කියලා කියන එක තැන් දෙකේදීම ලියන්න. ඔබ නෝට් එක තියෙන තැනයි උපසනාම තියෙන තැනයි. ඔයා මේක වරද්දලා තියෙන්නේ මේකවල වරද්දලා තියෙන්නේ. හරි මේකේ දැන් මේකට දාලා තියෙන මනෝභාවාත්මක කියලා. මේකට දාලා තියෙන තාක්ෂණික කියලා. ඔයා මොකද්ද කරන්නේ? ඔයා මේ දෙක මාරු කරගන්න. උන් මාරු මීටර දෙකක් දාලා දෙක මාරු කරගන්න. තේරෙනවද මම කියන්නේ පොඩි ළමයි නෙමෙයි. මේ දෙක මාරු කරගන්න. මෙතන හරි මේ රූපේ හරි මේ ෆුට් නෝට් එකේ වැරදි. ඊට පස්සේ 11 වෙනි ප්‍රශ්නට යන සෑම කලමනාකරුවෙකුටම අන්තර් පුද්ගල කුසලතාවයත් මානව කුසලතාව වැදගත් නැහැ ඉදිරියන්න පැහැදිලි කරන්න. මෙහෙම ලියන්න. සෑම කලමනාකරුවෙකු විසින්ම පුද්ගලයන් සමග වැඩ කරයි. එම නිසා ඔවුන්ව අභිපේරණය කරමින් ඔවුන් ලවා වැඩ ගැනීමට ඔවුන් සමග වැඩ කිරීමට සෑම කලමනාකරුවෙකුටම හැකියාව තිබිය යුතුය. right 12 වෙනි පිටුවට යමු. දාන තර තුන.
කලමනාකරන කුසලතා ඒකේ විශේෂ කියලා නෙත් ඒක විවිධ වෙනවා. කලමනාකරන කුසලතා විවිධ කලමනාකරන කාරණ වලට වැදගත් වෙන ආකාරය. කලමනාකරන කුසලතා විවිධ කලමනාකරන කාරණ වලට වැදගත් වෙන ආකාරය. පුතාලා මම දැන් මේ අවුරුදු ගානක් උගන්වන. අවුරුදු ගානක පාස් පේපර් දැකලා තියෙනවා. ඒ අවුරුදු ගානේ පාස් පේපර් වල මම දැකලා තියෙන අමාරුම විභාග ප්‍රශ්න තමයි ඔන්න ඔය විභාග ප්‍රශ්න. හරි? අමාරු විභාග ප්‍රශ්න. ඔතන තියෙනවා ප්‍රශ්න 3ක්. ඔය ඇතුලේ තියෙනවා ප්‍රශ්න 3ක්. ඔයා බලන්න උතර මාතෘකාව මොකක්ද තියෙන්නේ කියන්නේ? කලමනාකරන කුසලතා විවිධ කලමනාකරන කාර්යයන් වලට වැදගත් වන ආකාරය පැහැදිලි කරන්න. වගවෙන් පැහැදිලි කරන්න. ප්‍රශ්නය ඇතුලේ ප්‍රශ්න තියෙනවා 3ක්. ඒ ප්‍රශ්න ඇතුලේ ප්‍රශ්න 3 තේරෙන්නක් වගේ. ඔය ප්‍රශ්නට උත්තර ලියනකොට ළමයා දැනගන්න ඕනේ කලමනාකරුවෙකුගේ කුසලතා 3. සාමාන්‍ය කුසලතා 3. මොනවාද කුසලතා 3? එකක් තමයි මනෝ භාවාත්මක නැත්නම් අපි කියනවා මොකක්ද සංකල්පීය කුසලතා. සංකල්පීය කුසලතා. ඊළඟ අනිත් එක මොකක්ද තාක්ෂණික කුසලතා. ඊළඟ අනිත් එක මොකක්ද මානව කුසලතා. ළමයා දැනගන්න මේ කුසලතා 3ක් තියෙනවා කියන කාරණා. ඒ වගේම ප්‍රශ්නෙන් අහනවා විවිධ කලමනාකරන කාර්යයන් වලට වැදගත් වෙන ආකාරය විවිධ කලමනාකරන කාර්යයන් ළමයා දැනගන්න ඕනේ. මොනවද කලමනාකරන කාර්යයන්? සැලසුම්කරණයේ තියෙන. ඒ වගේම සංවිධානකරණයේ තියෙන. ඒ වගේම මෙහෙයවීම තියෙන. ඒ වගේම දරුවනේ පාලනයේ තියෙන. ඔන්න විවිධ කලමනාකරන කාර්යයන් කියලා කියන්නේ. මේ දෙක දැනගත්තට මදි. මේක වැදගත් වෙන ආකාරය පැහැදිලි කරන්නත් ඕන. ඒ කියන්නේ සැලසුම්කරණයට මනෝභාවාත්මක කුසලතා සංවිධානකරණයට මනෝභාවාත්මක කුසලතා මෙහෙයවීමට මනෝභාවාත්මක කුසලතා පාලනයට මනෝභාවාත්මක කුසලතා වැදගත් වෙන ආකාරය. ඒ වගේම සංවිධානකරණයට ඒ වගේ හරිද? ඒ වගේම සැලසුම්කරණයට තාක්ෂණික, සංවිධානකරණයට තාක්ෂණික, මෙහෙයවීමට තාක්ෂණික, පාලනයට තාක්ෂණික කුසලතා. හරි? ඒ වගේම සැලසුම්කරණයට මානව, සංවිධානකරණයට මානව කුසලතාවය, මෙහෙයවීමට මානව කුසලතාවය, පාලනයට මානව කුසලතාවය වැදගත් වෙන ආකාරය. එහෙනම් උත්තර කීයක් ඕකට එනවා? මේ හතර මේ තුනත් එක්ක ගැලපුවාම උත්තර 12ක් එනවා. ඒ උත්තර 12ටම ලකුණු 4ක් තමයි දෙන්නේ. මේ දෙක ගලපන්න දැන් අපි දැනට දන්නවා මනෝභාවාත්මක කුසලතාවය, තාක්ෂණික කුසලතාවය, මානව කුසලතාවය කියන්නේ මොකක්ද කියලා. අපි මහලුකුට දන්නේ නැහැ. අපි දන්නවා ඉදිරිය ගැන කල්පනා කරනවා නම් සංකල්පීය. යම් කිසි වැඩක් නිවැරදි කරන්න හැකියාව තියෙනවා නම් තාක්ෂණික. මිනිසුත් එක්ක වැඩ කරන්න පුළුවන් නම් මානව. ඒත් අපි දන්නවද සැලසුම්කරණයේ, සංවිධානකරණයේ, මෙහෙයවීම පාලනය කියන්නේ මොනවද? ඒවේ ඇතුළේ තියෙන වැඩ මොනවද කියලා දන්නවා. දන්නේ නැත්නම් අපි කොහොමද මෙන්න මේවට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක අවබෝධ කරගන්නේ දැන් කොහොමද අපි කරන්නේ? අපි දන්නේ. ඒක නිසා ඔය වපුව මෙතන දාලා උගන්වන්න try කළාට මම මේවට උත්තර ලිව්වොත් ඔයාට උත්තර මට කියලා දෙන්න බෑ. ඇයි? තාම මම සැලසුම්කරණයේ, සංවිධානකරණයේ, මෙහෙයවීම පාලනය වලට කියලා තියලා නේ. මම මෙතන දැන් උදාහරණයක් විදිහට මනෝභාවාත්මක කුසලතාවට මම කියනවා සැලසුම්කරණයේදී අවශ්‍ය දත්ත සම්පාදනය සඳහා, සංවිධානකරණයේදී වැඩ බෙදීම සඳහා, මෙහෙයවීමේදී සේවකීන්ගේ වැරදි අඩුපාඩු හඳුනා ගැනීම සඳහා, පාලනයේදී විවිධ වැරදි අඩුපාඩු නිවැරදි කිරීමේ ක්‍රම ස්ථාපිත කිරීම සඳහා. දැන් අපි මේක කිව්වට මේ මෙලොව තේරෙන්නේ නැහැ අපිට. ඒකට හේතුව තමයි මේ ටික උගන්වන්න නැති. ඒ නිසා මම ඔය වගුව පුරවන්නේ දැන් නෙමෙයි. මම ඔය වගුව පුරවන්නේ සැලසුම්කරණයේ, සංවිධානකරණයේ, මෙහෙයවීම, පාලනය කියන වැඩ හතරම උගන්වලා මම මේ වගුව පුරවන්නේ. එතකොට ඔයාලට තේරෙයි මම මේ මොනවද මේ සැලසුම්කරණයේ, සංවිධානකරණයේ, මෙහෙයවීම,
පාලනය ලියන්නේ නැත්නම් ඔයාලට තේරෙන්නේ බොරු නිකන් පොරවල වැඩක් නෑ තේරුමක් නෑ. ඒ නිසා අන්තිමටම තමයි කරන්නේ ටියුට් එක අන්තිමටම කරලා ඉවර වෙලා තමයි උත් කරන්නේ. අපිට තේරෙනවද? ඒක නිසා ඒක ඉතුරු කරගන්න. කොටස ඉතුරු කරගන්න. තරතුමක් දාලා තියාගන්න ඉතුරු කරගන්න. දැන් අපි යමු ඊළඟ මාතෘකාව. එක ගමනක් දැන් අමුතු ප්‍රශ්නයක් පාස් පේපර් එකේ ගැව්වා. අමුතු විදිහ ප්‍රශ්න. මොකක්ද ප්‍රශ්නේ? පස්සේ අහනවා මේ සාමාන්‍ය හා විශේෂ කුසලතා වලට අමතරව 21 වන සියවසේ ජීවත් වන කළමනාකරුවෙක්ට අවශ්‍ය කරන වෙනත් කුසලතා මොනවාද? අපි දන්නවා සාමාන්‍ය කුසලතා කියවම තාක්ෂණික කුසලතාවේ තියෙනවා. මානව කුසලතාවේ තියෙනවා සංකල්පීය කුසලතාවේ තියෙනවා. සාමාන්‍ය කුසලතාව. විශේෂ කුසලතා කියවම හඹායාමේ කුසලතාවේ ඉදිරිපත් කිරීමේ කුසලතාවේ භාෂාමය කුසලතාවය වගේ දේවල් විශේෂ කුසලතා. අපි දැක්ක අර chart එකේ ඒවා තියෙනවා. මේ දෙක අරුණාම තවත් කුසලතා තිබේද කියලා අහනවා. නේ? රජතුමනි මේ අඹ ගස් අරුණාම තව අඹ ගස් තිබේද? එසේ ස්වාමීන් මේ ආරම්භ ගස්. ආය අහනවා ඒ අඹ ගහයි මේ අඹ ගහයි අරුණාම තව අඹ ගස් තිබේද? එසේ ස්වාමීනි මේ ආරම්භ ගහ. එතනින් ප්‍රශ්න ඉවරයි. ඕමම ගස් කනම ඇහුවා නම් ඒ අඹ ගහත් මේ අඹ ගහත් අර තව ගස් තිබේද? ඔව් කැලේ අනෙකුත් ගස්. හරි. එතකොට බින්දු ආම්බුරු තේරුම් ගත්තා. බණ අහන්න තරම් මෙයාගේ බුද්ධිය මෝරලා තියෙනවා. එතනින් තව ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් දන්නවනේ ලංකාවේ රජුරුවන්ගේ ඇඩිත් ඉතින්නේ මොවා පසුපස්සේ නිකන් එළවගෙන ගියේ නෑනේ. දුනු ඉතලත් අරගෙන තමයි ගියේ හැඩි දෙඩි දරුණු. ඕනරට ප්‍රශ්න අහන්න આવොත් තමාට පොයින් කෙරවල වෙයිද දන්නේ නැහැ. මොකද තාම ධර්මයේ අවබෝධ කරගන්නේ නැහැ. රත්තුමනි ඒ අඹ ගසුත් මේ අඹ ගසුත් කැලේ තියෙන අවශේෂ ගසුත් කරනවාම තවත් ගස් තිබේද කියලා අහුවොත් එමේ කිය. ඔව් මේ මයිල් ගස් තමයි තියෙන්නේ. බැටුම් අහන්න වෙයි. හොඳලාට එතනින් පස්සේ බණ දේශනා කළා එයා තේරුම් ගත්තා. අපේ අහනවා මේ කුසලතාත් කරනවාම තව කුසලතාත් චරිත මේ කුසලතාත් කරනවා තව කුසලතා තියෙනවා. ඒ තමයි 21 වන සියවසේ නිව් ජෙනරේෂන් එකේ මැනේජ්මන්ට් අවශ්‍ය කරන කුසලතා. මොනවද ඒ කුසලතා? එයාට පුළුවන් වෙන තීරණ ගන්න විශේෂ කුසලතාවයක් තියෙනවා. ඒ වගේම කාල කළමනාකරණය පිළිබඳ විශේෂ කුසලතාවයක් තියෙනවා. ඒ වගේම ළමයිනේ තීරණ ගැනීමේ කුසලතාවය, කාල කළමනාකරණයේ කුසලතාවය, ඒ වගේම තොරතුරු හා සංනිවේදන කුසලතාවය. IT knowledge එක අනිවාර්යයෙන්ම මැනේජ්මන්ට් තියෙනවා. ඒ කියන්නේ සමහර ළමයි IT කරන්නේ අම්මෝ මැනේජර් කෙනෙක්ට IT තියෙන්න ඕන කියලා IT කරනවා. BSR. එතකොට IT විතරක් තියෙනවා කලමනාකරණ කුසලතා නැතුව. කලමනාකරණය දන්නේ IT දන්නේ. නේ? ආප් එක වැදගත්ම කොටස බිත්තර ආප්පේ වැදගත්ම කොටස බිත්තරේද ආප්පේද? ආප්පේ දාන්න නැතුව බිත්තරේ දාලා වැඩක් නැහැ. එතකොට ඒකට බිත්තර ආප්පයක් කියලා කියන්නේ නේ? ආප්පේ උඩට තමයි බිත්තරේ දාගන්නේ. මැනේජ්මන්ට් එකේ උඩට තමයි IT චුට්ටක් IT හැන්දයි දාන්නේ. IT හැන්දයි දාන්නේ. වැඩේ තියෙන්නේ ළමයි IT හැන්ද අරන් යනවා නේ බිත්තරේ අරන් යනවා ආප්පේ අතහැරලා. එතකොට ඒක බිත්තර ආප්පයක් වෙන්නේ නැහැ. IT දැනගෙන වැඩන්නේ මැනේජ්මන්ට් දැනගන්න. තේරුම් ගන්න ජීවිතේ. තීරණ කුසලතාවේ, කාල කළමනාකරණයේ කුසලතාවේ, තොරතුරු සංනිවේදන කුසලතාව. හරි? ඒ වගේම ගෝලීය කළමනාකරණ කුසලතාවය. ජාත්‍යන්තර කටයුතු වලදී පෙනී සිටමින් ඒ ජාත්‍යන්තරයේ සමග කටයුතු කිරීමේ කළමනාකරණය කිරීමේ කුසලතාවය තමයි ගෝලීය කළමනාකරණ කුසලතාවය කියන්නේ. විශේෂ වන සියවසේ කළමනාකරණයට විශේෂයෙන්ම වැදගත් වෙන කුසලතාවය. ඒතර දරුවන්ට තව ප්‍රශ්නයක් ඇති කිසිම දෙයක් කියන්නේ නැතුව සාමාන්‍ය කුසලතාවද විශේෂ කුසලතාවද 21 වන සියවසේ කළමනාකරණයට අවශ්‍ය කරන කුසලතාවද කියලා කිසිම දෙයක් කියන්නේ නැතුව විභාග විද්‍යාවන කළමනාකරණයක් සතු යුතු කුසලතා නිකම්ම හෙළුවේ කුසලතා මොනවද කියලා අහනවා. එතෙන් කිසිම දෙයක් සඳහන් කරන්නේ නැතුව කුසලතා කියන්නේ මොනවද කියලා ඇහුවොත් ලියන්නේ මොකද්ද? ලියන්නේ සාමාන්‍ය කුසලතා තුන තමයි ලියන්නේ. තාක්ෂණික මානව සංකල්පීය කුසලතා තමයි ලියන්නේ. දැන් ලියන්න තේරුම් ගන්න. මෙම ලියන්න. පළවෙනි එක ලියන්න ඩිසිෂන් මේකින් ස්කිල් කියලා කියන්නේ තීරණ ගැනීමේ කුසලතාවය.
තීරණ ගැනීමේ කුසලතාවය. right බලන්න ගැටලු හඳුනා ගැනීමත් ඒවා විසඳීමට යෝග්‍ය ක්‍රියාමාර්ග ගැනීමත් තියෙන හැකියාව තමයි තීරණ ගැනීමේ කුසලතාවය කියලා කියන්නේ. ඊට පස්සේ ගෝලීය කළමනාකරණ කුසලතාවය ඊළඟ එක. ගෝලීය කළමනාකරණ කුසලතාවය ඊළඟ එක. ඊළඟ සංනිවේදන තාක්ෂණික කුසලතාවය. සංනිවේදන තාක්ෂණික කුසලතාවය. ඒ වගේම කාල කළමනාකරණ කුසලතාවය. කාල කළමනාකරණ. ඔය කාල කළමනාකරණ කියවම සමහර අය හිතනවා බාර්යකින් අරක්කු කාලයක් අරගෙන හොඳට කළමනාකරණය කිරීමේ බල කළමනාකරණය කරන ඒකද කාල කළමනාකරණය කිරීමේ කුසලතාවය කියන්නේ. නෑ හිඟ සම්පතක් කරන කාලෙත් එක්ක ගණන් කිරීමේ කුසලතාවය. හරි විනාඩි 5ක් අරගෙන එන කෙටි පස්ස සෙට් එක කරන්න බලන්න එතන තියෙන 1 2 3 ඒ ටික කරන්න. උත්තර බලන්න. සෑම කළමනාකරුවෙක්ටම එකසේ වැදගත් වෙන කුසලතාවේ මානව. කළමනාකරුවෙක් සතු සාමාන්‍ය කුසලතාවය වන්නේ තාක්ෂණික. සමස්ත ආයතනයකම තීරණ ගන්න හැකියාව මනෝභාවාත්මක පහ. ඊදෝම් නිමෝම් බවට පත් කරන්න තියෙන කුසලතාවේ 3 තාක්ෂණික. අන්නය සම වැඩ කරන්න 4 මානව. පහළ වෙන කළමනාකරුණ වැදගත් වෙන්නේ තාක්ෂණික. සියලු මට්ටම් වලට වැදගත් වෙන්නේ මානව 2. ඉහළ මට්ටම කළමනාකරණ වැදගත් වෙන්නේ මනෝභාවාත්මක. කළමනාකරණ සතු කුසලතාව තමයි කිසිම දෙයක් අහන්න නැත්නම් කොහොමද ලියන්නේ? මානව මනෝභාවාත්මක තාක්ෂණික. මානව මනෝභාවාත්මක තාක්ෂණික. වර්තමානයේදී වැඩිම වටිනාකමක් සහිත කළමනාකරණ ලෙස සැලකෙන්නේ කවුද? 3H කළමනාකරුවන්. 3H H අපුතුන 3H කළමනාකරුවන්. right හොඳයි තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඒකත් ඉතාම වැදගත් මාතෘකාවක් අපිට මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ තියෙන තීරණ ගැනීම. තීරණ ගැනීම. right decision making එක පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. තීරණ ගැනීම මේ කියන කාරණේ
දැන් ඉස්සෙල්ලා අපි අවබෝධ කරගන්න ඕන පුතාලා තීරණයක් කියලා කියන්නේ මොකක්ද කියලා. තීරණයක්. නැත්නම් අපි කියන ඩිසිෂන් එක. එහෙම නැත්නම් තීරණය. ඇයි අපි තීරණයක් ගන්න? අපිට මොකක් හරි ගැටලුවක් මතුවුනහම ඒ ගැටලුවට විසඳුමක් අපි හොයනවා නම් ඒ ගැටලුවට විසඳුමක් සෙවීමේ ක්‍රියාවලිය තමයි තීරණ ගැනීමේ ක්‍රියාවලිය කියන්නේ. ඊතරම ආයතනයක මැනේජර් කෙනෙක් විතරම ඉන්නේ ගැටලු වලින්. විතරම ගැටලු වලින් තමයි ඉන්නේ. එයාට දෛනිකව විශාල තීරණ ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ගන්න වෙනවා. මොකද්ද ගැටලුවක් කියන්නේ? ගැටලුව කියන්නේ අපේක්ෂිත தත්ත්වය සහ අපි බලාපොරොත්තු වන දේ තමයි අපේක්ෂිත தත්ත්වය කියලා කියන්නේ. අපේක්ෂිත தත්ත්වය සහ පවත්නා தත්ත්වය. නැත්නම් අපි කියනවා සත්‍ය தත්ත්වය කියලා හිතමු. අපේක්ෂිත தත්ත්වය සහ සත්‍ය தත්ත්වය අතර තියෙන වෙනස. නැත්නම් අපි කියනවා විචලනය. අනේ විචලනයට තමයි අපි කියන්නේ ගැටලුවක්. ඒ ගැටලුවට පවතින විකල්ප හරි විකල්ප විසඳුම් තියෙනවා. ඒ ගැටලුවට දෙන එක විකල්ප විසඳුම්. ඒ විකල්ප විසඳුම් අතරින් අපි මොකද කරන්නේ? හොඳම විකල්පය තෝරගන්න. හොඳම විකල්පය අපි තෝරගන්න. හොඳම විකල්පයට යන්න. ඒ හොඳම විකල්පේ තෝරගැනීමේ ක්‍රියාවලිය තමයි තීරණ ගැනීමේ ක්‍රියාවලිය කියන්නේ. ඒ හොඳම විකල්පයට අපි කියනවා මොකද්ද? විසඳුම කියලා කියනවා. හොඳම විකල්පයට තමයි අපි කියන්නේ මොකද්ද? විසඳුම. නැත්නම් අපි කියන හොඳම විකල්පයට කියනවා මොකද්ද? ඩිසිෂන් එක, තීරණය කියන්නේ. එහෙනම් තීරණයක් කියලා කියන්නේ කිසියම් ගැටලුවකට පවතින විකල්ප විසඳුම් අතරින් හොඳම විකල්පය තෝරාගත්තොත් එම හොඳම විකල්පයට අපි කියනවා මොකද්ද? තීරණයක් කියලා. මම නම් ඔයාලට උදාහරණයක් දෙන්නම්. ළමෙක් අපේක්ෂා කරනවා A3ක් ගන්න විභාගෙදී. A3ක් ගන්න අපේක්ෂා කරනවා. නමුත් එයාට ඇවිල්ලා තියෙන්නේ C3. සෑහෙන විචලනයක් තියෙනවා. සාමාන්‍ය එක පේපර් එකකට ලකුණු 25ක වගේ විචලනයක් තියෙනවා. ඉස්සලම දරුවනේ දැන් ඒතකොට වෙනසක් තියෙනවනේ. ඊට පස්සේ ආ බලනවා මොකද්ද මේකට කරන්නේ? ආයි පාරක් විභාග කරනවා නම් මොකද්ද මේ වගේ වෙනස් වෙන හේතු මොනවද? ඒ හේතු හොයලා බලලා ඒ හේතු නිවැරදි කරගන්න. හේතු නිවැරදි කරගන්න. හේතු නිවැරදි කරගන්න විකල්ප විසඳුම් වලට යට යන්න වෙනවා. පන්ති මාරු කරනවාද? නැත්නම් යාළුවෝ ටික මාරු කරනවාද? පන්ති කී යාළුවෝ විතරම හොඳයි. හරි පන්තිය මාරු කරනවද? නැත්නම් යාළුවෝ ටික මාරු කරනවද? නැත්නම් පන්තිය විතරක් මාරු කරලා යාළුවෝ ටික තියාගන්නවද? නැත්නම් නේද? පන්තිය මාරු කරලා නැත්නම් යාළුවෝ ටික මාරු කරලා පන්තිය විතරක් තියාගන්නවද? නැත්නම් පන්තියේ යාළුවෝ දෙන්නම මාරු කරනවද? ඔයගේ විකල්ප ගොඩක් තියෙනවා. ඒකෙන් හොඳම එක තමයි යා තෝරගන්න. තෝරගෙන තමයි තීරණයට යන්නේ. ඒක තමයි තීරණයක් කියලා කියන්නේ. ඔයාට ඕන නම් මේක මම වඩා හොඳට තේරෙන මොකක්ද අවිධිමත් උදාහරණයක් අපි ගමු. වඩා හොඳට තේරෙනවාට ඒවනේ විධිමත් ඒවා කියලා දුන්නා බෑ නේ. මොකද තීරණ ගැනීමේ ක්‍රියාවලියේ පියවර පළවෙනි දේ තමයි ගැටලුව අවබෝධ කර ගැනීම. දෙවෙනි එක තමයි ගැටලුවට හේතු විමර්ශනය කරන. ඒ වගේම විකල්ප විසඳුම් වලට එළවෙන්නත් ඕන. විකල්ප විසඳුම් වලට එළවෙන්න. ඊට පස්සේ විකල්ප ඇගීම කරනවා. ඒක සංසන්දනය කරන විකල්ප ඇගීම කරනවා. ඊට පස්සේ හොඳම විකල්පය තෝරගන්න. ඒක තමයි තීරණය කියන්නේ. ඊට පස්සේ මේ විකල්පේ ක්‍රියාත්මක කිරීම කරනවා. ක්‍රියාත්මක කිරීම කරනවා. අන්තිමට ඒක පසු විපරම් කරනවා. පසු විපරම් කරනවා නැත්නම් අපි කියන ඇගීම කරනවා. මොනවාද තීරණ ගැනීම ක්‍රියාවලියේ පියවර. අපි දවල් ළමෙක් ඉන්නවා. ඒ ළමයා අනුරාධපුරේ ඉඳලා බස් එකක ළමයා එනවා කොළඹට. අනුරාධපුරේ ඉඳලා බස් එකක එනවා ළමයා කොළඹට. නැත්නම් අපි මේ වඩා හොඳයි මේ. තමයි උදාහරණ ගන්න. ළමයා කොළඹ ඉඳලා නිවාඩුවට අනුරාධපුරේට බස් එකේ යනවා. කොළඹ ඉඳලා අනුරාධපුරට බස් එකේ යනවා.
දැන් ගමන පටන් ගත්තා. ගමන පටන් ගන්න පැයක් විතර යනකොට ඊළඟට එනවා දරුණු බඩිය අමාරුව. ඉන්නම බෑ. කොහොමදත් ඉන්න බෑ. වාඩි වෙලාවත් ඉන්න බෑ. හිටගෙනත් ඉන්න බෑ. දැන් මම කකුලක් පිට කකුලක් දාගෙන දාඩිය දාගෙන තොල හපාගෙන හරි අත මිට මුලෝගෙන ඉවස්සගෙන යනවා. හොඳටම බඩ රිදෙනවා එළමයි. එළමයට ඕන වොෂ්රූම් එකට යන්නම දැන්. ගැටලුව අවබෝධ වුණා බඩ රිදෙන එක තමයි ගැටලුව. එළම කල්පනා කරන එළමගේ සාමාන්‍ය මඩිය අමාරුවක් ආපු ගමන් කල්පනා කරන්නේ මොකද්ද අපිට උනේ මොනවද අපි ආපු ජරාව කියලා. එළම බස් එකට මඩේ කාරෙක් නැගලා ඒකකින් මඩේ 10ක් අරගෙන කාලා 10ම කාලා. කාලා මිනිත්තු 10ක් කියන එළමයි බඩෙන් එන එකක සිග්නල්. බඩ රිජෙක්ට් කරන එක අම්බෝ මේ වඩේ අඩේ ඔයා මේ මොනවද අඩේ කෑවේ මේ වඩේද? මේවා පරණ පරිප්පු. හරි මේවා දෙතුන් පාරක් බැදපු තෙල් වල දාලා බැදලා තියෙන්නේ. ඊට පස්සේ අපිරිසුදු අත්තලින් අල්ලලා අයියෝ මාත්‍ය මොනවද කෑ කියලා බඩ කෑ ගහනවා. බඩ කියනවා මේ මට එපා මට මේක අයින් කරන්න ඕනේ. ඒක අයින් කරන්න ඕනේ. එහෙම කිය පොඩ්ඩක් උදාහරණයක් අවුල්සි හරි. ජරා උදාහරණයක් වගේ තේරෙයි. නමුත් ඉතින් මේ සිද්ධිය හොඳට ඇඟට දාගත්තේ. මේ පියවර ටික හොඳට ඇඟට දාගන්න ඕනේ. බඩිය අමාරුව අපි කා ඉස්සෙල්ලම කල්පනා කරන්නේ උඩ බඩිය අමාරුව එදුනේ මොකද කියලා හේතුත් බලන්න. දැන් ඊට පස්සේ යාට විකල්ප විසඳුම් වලට යා නිකම්ම එළමෙනවා. මොකද කරන්නේ? කාගෙන අනුරාධපුරට නම් පළවෙනි තීරණය තමයි ඒක. කොහොම හරි කාගෙන අනුරාධපුරට යන්න. පළවෙනි දෙවෙනි එක තමයි බස් එක ඇතුළේදීම මොනවා හරි කරනවා. shopping bag එකක් හොයාගෙන. තුන්වෙනි එක තමයි බස් එකකින් බහිනවා. බස් එකෙන් බැහැලා ළඟ ගෙදරකට දුවනවා. හතරවෙනි එක තමයි කැලෑවද ප්‍රදේශයක් අල්ලලා කැලෑවද ප්‍රදේශයෙන් බස් එකෙන් බහිනවා. ගෙවල් වලට යනවා. ඔන්න තීරණ හතර. කාගෙන අනුරාධපුර යනවා. බස් එකේදී මොනවා හරි කරනවා. බස් එකෙන් බැහැලා ළඟ ගෙදරකට දුවනවා. කැලෑවද ප්‍රදේශයකදී බහිනවා. විකල්ප විසඳුම් වලට යනවා. දැන් විකල්ප අගයම බලන්න. විකල්ප ඇගීම කරන්නේ මේවා විභාගයට එකකින් පස් වෙනවා නේද? අපි විකල්ප ඇගීම කරමු. මොනවද විකල්ප කියන්නේ? අනුරාධපුරයට යන්න බෑ දැන් ඇවිල්ලා තාම කිලෝමීටර් 50ක්වත් ගියේ නෑ. තව කිලෝමීටර් 200ක් විතර දෙනවා අනුරාධපුරයට යන්න. අම්බෝ කිලෝමීටර් 200 යන්න බෑ අපි. පළවෙනි විකල්පය අයින් කරනවා. අපි මැරෙයි. දෙවෙනි විකල්ප බස් එකේදී මොකක් හරි කරන්න අමාරුයි බස් එකේ තව මිනිස්සු ඉන්නේ නේද? අමාරු වැඩ. ඊට පස්සේ කැලෑබද ප්‍රදේශයකට ගමන් කරන්න පුළුවන්. නමුත් මේ කොළඹ හරිය නිසා කැලෑවක් හොයාගන්න ලේසි නෑ. අnder නොදන්න කැලෑවට යන්න බෑ. නයි සර්පය වරමුන් ඉන්න. නේ? දලය හොයාගෙන පිළිබඳ ගැටලුක් තියෙනවා. විකල්ප මේක ගන්න බෑ. එහෙනම් අපිට මේක ඇගෙවුවට පස්සේ හොඳ මේක විදිහට තෝරගන්න පුළුවන් වෙන මොකද්ද? බෑන ළඟ ගෙදරකට දුවන. ඒක තමයි හොඳම විකල්පය. අපි ඒක තෝරගන්නවා. ක්‍රියාත්මක නැගිටිනවා ඉද්ද ගෙහුවා එක පාටින් ගාලා නැගිටිනවා බෙල්ල ගහන තුමතර තව බයිනවා පස්සේ බෑලතර ගෙවල් එහෙම තියෙන පැත්තක් වල දුවලා ගෙදරකට දුවලිවල ක්‍රියාත්මක අනේ නේ ඇන්ටි මට බඩ දෙනවා ඉන්න බෑ කියලා මෙන්න මගේ ඩෙන්ටි කාඩ් එක නම්බරට මම හොරෙක් වංචාකාරයෙක් මේ මිනිමරුවෙක් සිදුසෙක් ඉන්න අනේ මට ටොයිලට් එකට යන්න දෙන්න බෑ මේගොල්ලෝ කියන අනේ මොකද යන්නේ නැද්ද කියලා එළියට ටොයිලට් එකක් පෙන්නනවා ක්‍රියාත්මක කරලා අපි එළියට ඇවිල්ලා එකපාරට යන්නේ පසුවිවරමුත් කරන පොඩ්ඩක් ගෙදර රටේ චුට්ටක් කතා කර කර ඉන්න. මොකද තාම වැස්සේ නැති වෙන්න පුළුවන්. තාම මේ හුලඟ ඇවිල්ලා පොද ගැහුවා විතර. වැස්ස පස්සේ පුළුවන් එන්න. එහෙම කතා කරනකොට අපිට දෙවෙනි වතාවටත් ආපහු බඩ දෙන අපි ආයි දුවන ටොයිලට් එක. දැක්කනේ පසුවිවරම් කරනවා කියලා කියන්නේ. ඒගොල්ලෝ කියන පුතාව එළියට එන්න එපා ඇතුළේම ඉන්න කියලා කුටුකුත් දානවා සිට. හරි. මොකද ඒ තරම් මේක දරුණු. දැන් පුතාලට තේරෙනවා නේද? දැන් පුතාලට තේරෙනවා තීරණ ගන්නකොට එන්නේ වගේ දේවල් අනිවාර්යෙන් වැදගත් වෙනවා. අතන විභාගය අහනවා තීරණයක් කියන්නේ මොකද්ද? තීරණ ගැනීමේ ක්‍රියාවලිය කියන්නේ මොකද්ද? තීරණ ගැනීමේ ක්‍රියාවලියේ පියවර මොනවද? ඊට අමතරව දැන් විකල්ප තීරණයක් ගැනීමේ විකල්පයක් ඇගීමේදී සලකා බලන කරුණු මොනවද? දැන් මේ අපි විකල්ප කීපයක් ඇගෙවුවා ටික එකපාරක් විභාගය අහලා තියෙනවා. විකල්ප තීරණයක් ගැනීමේදී සලකා බලන කරුණු එකක් තමයි ප්‍රායෝගික භාවය බලන. ප්‍රැක්ටිකලි ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් දැක්කම බස් එකේදී මේ වැඩේ කරන්න බෑ. ප්‍රැක්ටිකලි. ඒ වගේම උනන්දුවක් දක්වන පාර්ශ්වයෙන් කැමැත්ත. දැන් බස් එකේ මිනිස්සු කැමති නැහැ බස් එකේදී මේවා කරනකොට. උනන්දුවක් දක්වන පාර්ශ්වයෙන් කැමැත්ත බලන්න.
මිනිහෙක් සීනියා දිලා හොස්පිටල් එකට එනවා. හොස්පිටල් එකට ආවම ડોක්ටර්ස් තීරණය කරනවා එයා කකුල කපන්න. කකුල කපන්න තීරණය කරාම එයාට ඒ ලෙඩාටවත් කෙනෙක් එකපාරට ලෙඩා නිදාගෙන ඉන්න ගමන් ඒ ඉන්ජෙක්ෂන් එකක් දාලා සීනති වෙන්න ලෙඩා කකුල කපලා. දනිස්ස ගාලා. ලෙඩා ඉතින් හැරුණාම දන්නේ කකුල කපලා කියලා. එයා පුරුදු පරිදි ඇඳෙන් බහිනවා ඒකම නිකම්ම වැටෙනවා එයා. ඇයි ඒ කකුල නේ? ඒ කකුල නේ. ඒක නිසා උනන්දුවක් දක්වන ළමයින්ගෙන් නෑදෑයන්ගෙන් අහන්න ඕන. අහලා කොලයකට අස්සම් ගන්න ඕන. ඒ වගේම ආර්ථික භාවය බලනවා. තීරණේ ගන්න යන පිරිවැසයික ප්‍රතිලාභත් බලනවා ආර්ථික භාවය. ඒ වගේ විවිධ සාධක බලලා තමයි තීරණයක් ගන්න. ඒව විභාගවලදී අහන්න. ඒ සමහර වෙලාවට තීරණ ගැනීමේ ක්‍රියාවලියට බාධක විදිහට යම් කාරණා මේ මතුවෙනවා. සමහර අය තීරණ ගන්න බයයි. නේ ඒවෙන් ඇතිවන ප්‍රාර්ථන පිරිවැය දරා ගන්න බයයි. අවදානම් දරා ගන්න කවුරුත් නැහැ. ඒ නිසා සමහර තීරණ ගන්න නැහැ. වැදගත් තීරණ ගන්නනේ. දැන් යුද්ධ නිමා කරන්න කොටින්ට ගහලා ඉවර කරනවා කියන තීරණය ගැනීම බොහොම බරපතල කාරණයක්. ජාත්‍යන්තරේ මොනවා කියයිද? මානව අයිතිවාසිකම් කඩ වෙයිද? අපිට මොනවා කරයිද ජාත්‍යන්තරේ යනාදී කාරණාවන් පිළිබඳව හොඳට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසා සමහර අවුරුදු 30ක් තිස්සේ අපි යුද්ධ කළා. සමහර ගහලා ඉවර කරන්න මේ තීරණ ගන්න අකමැති වුණා. මොනෝමයි ඔය තියෙන තත්ත්වෙ වෙන්නේ. right. හරි බලන්න තීරණ ගැනීම ක්‍රියාවලිය පියවර ටිකට තරුතුරක් දාන්න. ගැටලුව හඳුනා ගැනීම highlight කරගෙන ගැටලුව හඳුනා ගැනීම. ගැටලුව විශ්ලේෂණය කරනවා. පුතේ ගැටලුව හඳුනා ගැනීම අනිවාර්යයෙන්ම හොඳටම කරන්න. දැන් සමහරලාට ගැටලුව තියෙද්දි ගැටලුවේ රෝග ලක්ෂණ අවබෝධ කරගෙන වැඩ කරන අය ඉන්නවා. ඒ කියන්නේ ලෙඩේ තියෙද්දි රෝග ලක්ෂණ වලට බේත් කරන අය ඉන්නවා. දැන් අපිට කීල්ලේ කුද්දට්ටක් ඇවිල්ලා. කුද්දට්ට කියන එක දාන්න කුද්දට්ට කියලා කියන එක ඉදිමිනවා. ඒකට හේතුව එක්ක තුවාලයක් තියෙනවා, ඒකට විස බීජයක් තියෙනවා. අපි ડોක්ටර් කෙනෙක්ට ගිහලා ඒක පෙන්වුවාට පස්සේ ડોක්ටර් දෙනවා අපිට ක්‍රීම් එකක් ඒක ගන්න. නමුත් වැඩක් නැහැ මේක මෙහෙම බෑලා වෙන කොහෙන් හරි. ඒකේ එන්නේ ඇඟට විස බීජයක් ගිහිලා කියන එක ඉන්ඩිකේට් කරන්නේ. නේ? නැත්නම් ડોක්ටර් අපිට අත උස්සන්න කියලා රබර් මිටියක් කරගෙන ඒක ටොන් 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 ගාලා ගන්නවා. ඒක වෙන තැනකින් ඩොට් ගාලා එනවා. හරි. ඒක නිසා ඒව විසඳුම් නෙමෙයි. රෝග ලක්ෂණයට බේත් කළා කියන්නේ රෝගෙට බේත් කරන්න. නිසා ගැටලුව හරියට අවබෝධ කරගන්න ඕනේ. ගැටලුව හරියට විශ්ලේෂණය කරන්න ඕන. ඊට විකල්ප විසඳුම් ගොඩ ගන්න ඕන. ඊට පස්සේ විකල්ප අගයන්න ඕන. ඊට පස්සේ හොඳම විකල්පේ තෝරා ගැනීම කරන්න ඕන. හරි. තෝරගෙන ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කළා පසුව ප්‍රාප්ත කරන්න. ඒක තමයි තීරණ ගැනීම ක්‍රියාවලියේ තියෙන අධීර ටික වෙන්නේ. හරි. හරි එබනම් අපි දැන් කළමනාකරණයේ පළවෙනි වීඩියෝ එකේත් සාකච්ඡා කළා කළමනාකරණය කියන්නේ මොකක්ද? කළමනාකරණ වර්ග කරන්නේ කොහොමද කියලා. දෙවෙනි වීඩියෝ එකේත් සාකච්ඡා කළා කළමනාකරුවෙක්ගේ කළමනාකරුවෙක් වෙන්න තියෙන කුසලතා මොනවද? ඒ වගේම කළමනාකරුවෙක්ගේ ප්‍රධාන කාර්යයන් මොනවද? හෙන්රි බින්ස්බර්ග් අනුව ඊට අමතරව තීරණ ගැනීමේ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද? ඒකේ පියවර මොනවද? යන අධිකාරණ පිළිබඳව කතා කරලා දැන් කළමනාකරණයේ ඉන්ට්‍රොඩක්ෂන් එක අවසానයි. අපිට ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න තියෙන්නේ මොකක්ද? කළමනාකරණයේ ප්‍රධාන කාරණා සැලසුම් කරන එක, සංවිධානය කරන එක, මෙහෙණීම, පාලනය කියන එක පිළිබඳව. ඒ කාරණා හතරට වීඩියෝ 6ක් තියෙනවා. අපි ඒවා ටික ටික ඔයගලන්ට එමිසරේ දාන්න. හරි. එමනම් නිබන්ධනේ සම්පූර්ණ කරගන්න. මේ වීඩියෝ එක මෙතනින්